අද 2020 දෙසැම්බර් මාසයේ 30 වෙනි බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට ආරම්භ කරන අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය පිළිබඳව විභංග ප්‍රකරණය සහ ප ဋ ාණ ප්‍රකරණයේ ප්‍රශ්නෝත්තර ආකාරයට කරන සාකච්ඡාව. මේ ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන ඒ අභිධර්ම පාඨමාලාවේ එක කොටසක් විදිහට තමයි අද පවත්වන්නේ. ධර්ම සභාවට පැමිණි සියලු දෙනාම ගෞරවාදාරින් පිළිගන්නවා. අපි අද දිනෙත් ප්‍රශ්නෝත්තර ආකාරයට සාකච්ඡා කරමු. ප්‍රථමයෙන්ම තෙරුවන් නමදලා අපි පටන් ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. අපි 2014 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කන්ද විභංගයේ රූපස්කන්ධය අභිධර්ම භාජනීය නයින් පැහැදිලි කරන්න. කන්ද විභංගයේ රූපස්කන්ධය අභිධර්ම භාජනීය නයින් පැහැදිලි කරන්න. මේ කාරණය ධම්ම සංගතිය ෂෙයා කරනවද? ඒ ප්‍රශ්න ෂෙයා කරනවද සර්? මේක නම් මම ෆොටෝ කරලා නැහැ. හොඳයි කමන්නේ සර්. මම හිතා මතක වුණාද කියලා. හොඳයි. ඔව් මේකේ ප්‍රශ්න පත්‍ර දෙකක් අපි ෂෙයා කරලා තියෙනවා. ඒකට මේක අඩංගු වෙන්නේ නැහැ. මේක රූපස්කන්ධය අභිධර්ම භාජනීය විභාග කරන්න. මේ කාරණය විභංග ප්‍රකරණයේදී මාතෘකා වශයෙන් විතරයි දීලා තියෙන්නේ. හැබැයි ධම්ම සංගණී කරනකොට මේක ඊටාම් විස්තර වශයෙන් විභාග කරලා තියෙනවා. යම් කිසි මහත්මයෙකුට ඒ ගැන කතා කරන්න පුළුවන්ද? රූපස්කන්ධය අභිධර්ම භාජනීය විභාග කරන්න කියලා අහනවා. ස්කන්ධ විභංගයේ පංචස්කන්ධේ රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරම වරක් සුත්තාන්ත භාජනීය විභාග කරනවා. සුත්තාන්ත භාජනීය විභාග කරන තැන 11 ආකාර විභාගයක් තමයි සුත්තාන්ත භාජනීය විභාග කරන්නේ. අපි ගත්තොත් එහෙම 11 ආකාර විභාගයක් සුත්තාන්ත භාජනීයේ ස්කන්ධ පහටම විභාග කරනවා. එතකොට මම ඒක එතෙන්ට සර් ධම්ම සංගණියේදී එහෙම කරන්නේ? ධම්ම සංගණියේදී විභාග කරන්නේ. ධම්ම සංගණියේදී අපි ගනිමු 11 ආකාර විභාග කරන්නේ විභංග ප්‍රකරණයේදී සුත්තාන්ත භාජනීය 11 ආකාර විභාගයේදී ඒ ස්කන්ධ පහම 11 අංගයකින් විභාග කරන්නේ. අතීත අනාගත වර්තමාන ඒ කාල තුනට ඊළඟට අපි සංඥාපනයේ බලමු. කන්ද විභාගයේ පංචස්කන්ධෝ
රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංස්කාරස්කන්ධෝ විඥානස්කන්ධෝ මේ ස්කන්ධ හතරම පහම එකම ආකාරයට 11 ආකාරයකට තමයි විභාග කරන්නේ. තත්ත කතමෝ රූපස්කන්ධෝ යංකින්චි රූපං අතීතානාගතා පච්චුප්පන්නා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකා වා සුකුමා වා හීනා වා පනීතා වා යන් දුරේ සන්තතිකේ තදේකට මේ විදිහට 11 ආකාර විභාගයක් කරනවා. එතකොට 11 ආකාර විභාග කරනකොට අපි මෙන්න මේව රූපස්කන්ධේ බැලුවොත් එහෙම ඒ රූපස්කන්ධේ කවරේදයක් අධ්‍යාත්මික වෙයි, බාහිර වෙයි, ඕදාරික වෙයි, සුකුම වෙයි, හීන වෙයි, ප්‍රනීත වෙයි, දුරේ වෙයි, සන්තතිකේ වෙයි, අතීත අනාගත පච්චුප්පන්න වේ යම් කිසි රූපයක් වේද ඒ හැම රූපය එක් පරිද්දෙන් කැටි කොට හකුලුවා මේ රූපස්කන්ධයයි කියනු ලැබේ. මේ ස්කන්ධ විභංගයේ රූපස්කන්ධය විභාග කරනකොට මේ 11 ආකාර විභාගය ඒකාදස විභාගය. එතකොට අතීත අනාගත වර්තමාන 3යි, අධ්‍යාත්මික බාහිර කිව්වහම 2යි 5යි, ඊළඟට ඕදාරික සුකුම කිව්වහම 7යි, හීන ප්‍රනීත කිව්වහම 9යි, දුරේ සන්තතිකේ කිව්වහම 11යි. ඉතින් මෙන්න මේ ආකාරයට විභාග කරනවා. අනික් ස්කන්ධ පහත් විභාග කරන්නේ මේ අනික් ස්කන්ධ හතරත් විභාග කරන්නේ මේ 11 ආකාරයටමයි. එතකොට අපි බලමු මේ අතීත රූපේ කවරේදයක්. අතීත රූපේ කියනකොට භව වශයෙන් හෝ ෂණ වශයෙන් හෝ ඉක්ම ගිය, නිරුද්ධ වූ, වෙන්ව ගියා වූ, පෙරලීමට ගියා වූ මෙන්න මේ ආකාරයෙන් තමයි අතීත රූපය. අපිට මෙතන මේ කාරණය අපිට දකින්න පුළුවන් යමක ප්‍රකරණේ අතීත කියනකොටම භව වශයෙන් හෝ ෂණ වශයෙන් මම හිතන්නේ මේ ආකාරයටම තමයි දකින්න වෙන්නේ. සමහර අවස්ථාවලදී ෂණ වශයෙන් ගන්නවා, නැත්නම් භව වශයෙන් ගන්නවා. ඒතර ඉක්ම ගිය, නිරුද්ධ වූ, වෙන්ව ගියා වූ, පෙරලීමට ගියා වූ, අස්තේට ගියා වූ, බෙසසින් අස්තේට ගියා වූ, ඉපිද වෙන්ම ගියා වූ, ඉක්ම ගියා වූ, අතීතාංශයට ගියා වූ යම් රූපයක් වේද සතර මහා භූතයෝද, සතර මහා භූතයෝ නිසා උපන් රූපේද යන මේවා අතීත රූපයි. ඉතින් අතීත රූප කියලා ඊළඟට අනාගත රූප කියනවා. අනාගත රූප කියනකොට භව වශයෙන් හෝ ෂණ වශයෙන් හෝ නොහටගත් නෝ ප්‍රත්‍ය සමவாயෙන් නූපන් නිපන් බෙසසින් නිපන් නොපහළ වූ නූපන් ප්‍රත්‍ය සමவாயෙන් නූපන් නොනැගුණු ප්‍රත්‍ය සමவாயෙන් නොනැගුණු අනාගත වූ අනාගතාංශ වූ යම් සංග්‍රහිත වූ යම් රූපයක් වේද සතර මහා භූතයෝද, සතර මහා භූතයෝ නිසා උපන් රූපේද අනාගත රූපයයි කියනු ලැබේ. ඊට පස්සේ මෙතන ප්‍රතිඋප්පන්න රූපේ හටගත් උපන් ප්‍රත්‍ය සමவாயෙන් උපන් නිපන් වෙසසින් නිපන් වූ පහළ වූ ප්‍රත්‍ය සමவாயෙන් උපන් නැගුණු ප්‍රත්‍ය සමவாயෙන් නැගුණු වර්තමාන වූ වර්තමානාංශ වූ මේ ස්ථಿತಿ ස්වභාවයේ තියෙන රූපය ප්‍රත්‍යুৎපන්න රූපයයි කියනු ලැබේ. එතකොට රූපය මෙන්න මේ විදිහට රූපයේ කාල තුනට බෙදෙන ස්වභාවය. ඊට පස්සේ අධ්‍යාත්මික රූපය මේ විදිහට විස්තර කරනවා. අනාගත රූපය, අධ්‍යාත්මික රූපය, ඊළඟට බාහිර රූපය. මේ 11 ආකාර විභාගයේ ස්කන්ධයන් පහම ඊ කාරණා පිටින්මයි විභාග කරන්නේ. හැබැයි ඒ අවස්ථාවේදී ඒ ස්කන්ධයන් විභාග කරන ක්‍රමය වෙනස්. 11 කාරණේ සමානයි, හැබැයි විභාග කරන ක්‍රමය වෙනස්. දැන් මම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රූපස්කන්ධයේ අභිධර්ම භාජනීය විභාගයේ කෙසේ කරයිද කියන කාරණේ. මේක ධම්මසංගණයේ තමයි සම්පූර්ණයෙන් විස්තර කරන්නේ. විභංග ප්‍රකරණයේදී මාතෘකා දීලා ධම්මසංගණිය බලා ගන්න කියලා විස්තර කරනවා. අපි බලමු ඒක
මෙතන විස්තර කරන මෙහෙමයි. රූපස්කන්ධේ කවරේදයත් අභිධර්ම වාජනයේදී එක් අයුරකින් රූපස්කන්ධේ වෙයි හැම රූපය හේතු නොවේ. අහේතුකය, හේතු විප්‍රයුක්තය, ප්‍රත්‍ය සහිතය, සංකතය, රූපණාර්ථයෙන් සංකතය, රූපය, ලෞකිකය, ශාස්ත්‍රවය, සංයෝජනීය, මේ විදිහට 43 ආකාර විභාගයක් කරනවා. මේ රූපස්කන්ධේ ඒකවිධ රූපස්කන්ධේ විභාග කරන ක්‍රමය. මේක දීර්ඝව බලන්න නම් ධම්මසංගිනියෙන් බලන්න ඕන. ඊට පස්සේ රූපස්කන්ධය ක්‍රම දෙකකට බෙදනවා. එතන අභිධර්ම වාජනයේත් 11 ආකාර විභාගයක් තමයි රූපස්කන්ධේ විභාග කරන්නේ. ද්විප්‍රකාරයෙන් රූපස්කන්ධේ වෙයි. ඒතර ද්විප්‍රකාරයේදී රූපස්කන්ධේ උපාදාය රූපේකද උපාදාන වූ රූපයක් ඇති. උපාදින්න රූපයක් ඇත, අනුපාදින්න වූ රූපයක් ඇති. උපාදින්නානුපාදානියා රූපයක් ඇත, අනුපාදින්නානුපාදානියා රූපයක් ඇත. මෙන්න මේ ආකාරයට රූප කොට්ටාස දෙකකට බෙදලා රූපස්කන්ධේ විභාග කරනවා. මේ ත්‍රික දුක මාතිකා අනුසාරයෙන්මයි මේක දකින්නේ. එතකොට මෙතන ද්විප්‍රකාරයකින් රූපස්කන්ධේ විභාග කරනකොට 104 ආකාරයක් විභාග කරනවා. මේ 104 ආකාරය මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන කියනවා ධම්මසංගණී ප්‍රකරණයේ විභාග කර පරිදි මෙහි විභාග කළ යුතුය. අපි ධම්මසංගණියට ගිහිල්ලා මේ රූපස්කන්ධයේ අභිධර්ම වාජනීය විභාග කරමු. යම්කිසි මහත්මෙක් මේ විස්තරය කියන්න පුළුවන්ද යම්කිසි කොටසක්? ධම්මසංගණියයි පරිහරණය කරන්න ඕන. ධම්මසංගණිය මෙන්න මෙහෙමයි රූපකාණ්ඩේ එන්නේ. සර් මම මාතෘකා ටික විතරක් කියන්නද? කියන්න. ප්‍රකීර්ණක 14යි, වත්තු දුක 25යි, ආරම්මන දුක 25යි, ආයතන දුක 10යි, ධාතු දුක 10යි, ඉන්ද්‍රිය දුක 8යි, සුක්ම රූප 12යි. ඔක්කොම 104යි. අන්න හරි. හුඟක් හොඳයි. දැන් ඔබතුමියට පුළුවන්ද ඒ එක කාරණයක් දෙකක් විග්‍රහ කරලා පෙන්නන්න? මොකද්ද මේ ප්‍රකීර්ණක දුක? දැන් අපි බලමු ඔන්න මෙතන රූපකාණ්ඩේ මෙන්න මේ විදිහට එන්නේ. අපි කාටත් එන විදිහට බලමු රූපකාණ්ඩේ. මේ ධම්මසංගණියෙන් ගේන්නේ. කවර ධර්මයෝ අව්‍යාකෘතද යත් මේ කාණ්ඩේ ගත්තේ කුසල ත්‍රිකයෙන්. කුසල ත්‍රිකයේදී කුසල ධම්මා ගැන ධම්මසංගණියේදී විස්තර කරා. ඊට පස්සේ අකුසල ධම්මා විස්තර කරා. මේ අව්‍යාකෘත ධර්ම. ඒතර අව්‍යාකෘත ධර්මයෝ කියනකොටම කවර ධර්මයෝ අව්‍යාකෘත වේදයක්? කාමාවචර වූ, රූපාවචර වූ, අරූපාවචර වූ, අපරියාපන්න වූ කුසල අකුසල කර්මයන්ගේ විපාකයෝද වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය නොමකුසල් වූ අකුසල නොවූද නොද කර්ම විපාක වූ යම් ක්‍රියාධර්මයක් වෙද්ද හැම රූපේද අසංකත ධාතුවද යන මේ ධර්මයෝ අව්‍යාකෘතයෝය. මේ අව්‍යාකෘත කොටසෙන් කුසල ත්‍රිකේ කුසල ධම්ම, කතමේ ධම්මා කුසල කියලා ධම්මසංගණියේදී වරක් විස්තර කරා. කතමේ ධම්මා අකුසල කියලා නැවතත් විස්තර කරා පරිච්ඡේද එකකින්. ඊට පස්සේ කතමේ ධම්මා අව්‍යාකෘත කියන එක තමයි මෙතන විස්තර කරන්නේ. අව්‍යාකෘත ගොඩට බොහෝ දේ තියෙනවා. විපාක සහ ක්‍රියා සහ රූපය. දැන් ওই රූපයට මේ ඇවිල්ලා තියෙන රූපස්කන්ධ විභාගයට එතනින් රූපය මොකද්ද කියලා පටන් ගන්නවා. එහි හැම රූපය කවරේදයත් මේ රූපය ධම්මසංගණියේ විස්තර කරන හැටි ඉතාම දීර්ඝ බණවර මං හිතන්නේ 3ක් නැත්නම් 4ක් තියෙනවා. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයද යන හැම රූපයයි කියනු ලැබේ. මේ හැම රූපයයි කියන සතර මහා භූතයෝද සතර මහා භූතයෝ නිසා පවත්නා රූපේද.
චත්තාරෝ මහා භූතා චතුනංච මහා භූතානං උපාදාය රූප. මේ ආකාරයෙන් තමයි මේ රූපය විස්තරන්නේ. දැන් මේ රූපය එක් කොටසකින් රූපස්කන්ධ වෙයි. එක් කොටසකින් රූපස්කන්ධ වෙයි. එතකොට කියනවා හැම රූපයන හේතුය. මේ හේතු නොවන ස්වභාවය. මේ ත්‍රික දුක ධර්ම වලින් රූපස්කන්ධය විග්‍රහ වෙන ආකාරය පෙන්눔 කරලා මේ ඒකක විභාගයේදී විස්තර කරනවා. හැම රූපේන හේතුය. අහේතුකය, හේතු විප්‍රයුක්තය, සප්‍රත්‍යය, සංකතය, රූපවත්ය, ලෞකිකය, සාසවය, සංයෝජනීය, ග්‍රන්ථනීය, ඕගනීය, යෝගනීය. මේ කාරණා කොහෙද තියෙන්නේ? හැම රූපේන හේතුය. මේ හේතු දුකෙන් අපිට මේ හේතු ගොඩේ තමයි රූපේ තියෙන්නේ. අහේතුකය. එතකොට සහේතුක දුකේදී පෙන්වන්න පුළුවන් මේ අහේතුක බව. හේතු විප්‍රයුක්තය. හේතු සම්ප්‍රයුක්ත දුකෙන් මේක පෙන්වන්න පුළුවන්. සප්‍රත්‍යය මේ චුල්ලන්තර දුකේදී පෙන්වනවා. සපච්චය කියන. සංකතය එතන ඒ චුල්ලන්තර දුකේදී. රූපවත්ය. රූප ඒකත් චුල්ලන්තර. ලෞකිකය. සාසවය. මේ සාසවය කියන්නේ සාසව ගොච්චකේ. සංයෝජනීය. සංයෝජන ගොච්චකේ. ග්‍රන්ථනීය. ග්‍රන්ථ ගොච්චකේ. ඕගනීය, යෝගනීය, නීවරණීය, පරාමස්තය, උපාදානීය, සංක්ලේශිකය, අව්‍යාකෘතය. මේ බලන්න මේ ඔක්කොම තියෙන්නේ ත්‍රික දුක ධර්ම වලින් රූප විභාග කරපු ආකාරය පෙන්වු කරනවා. මේ ඒකවිද රූප මෙන්න මේ විදිහට විස්තර කරනවා. අනාලම්බනේ අචේතසික මේ ත්‍රික දුක ධර්ම වලින් අරගෙන මේ අවසානයේ තියෙනවා ධර්ම තුනක් ත්‍රික දුක ධර්ම වලට එන්නේ නැති 43ක් මෙතන කාණ්ඩ ඇවිල්ලා තියෙනවා. අනිත්‍ය, ජරා භූතය මේ එක් කොටසකින් රූපස්කන්ධය වේ. මෙන්න එක් කොටසින් රූපස්කන්ධය විභාග කරන හැට. එක ආකාරයකින් රූපස්කන්ධය දකින්න හැටි. ඊට පස්සේ මේ ඒකක විභාගය කරලා ඊළඟට කොටස් දෙකකින් රූපස්කන්ධය දකින්න රූපේ සංග්‍රහ වෙන හැටි. උපාදා රූපයක් ඇත. උපාදාන වූ රූපයක් ඇත. සියලු රූප 28 දෙකොටසකට කඩන්න පුළුවන්. උපාදා වූ රූපයක් ඇත. උපාදාන වූ රූපයක් ඇත. ඒතර උපාදා රූප කියනකොට මෙතන අපි දෙයාර්ථයට දෙන්න පුළුවන් උපාදා රූප 24. උපාදාන වූ රූප ටික මහා භූත රූප 4. ඒතර උපාදින්න වූ රූපයක් ඇත. අනුපාදින්න වූ රූපයක් ඇත. උපාදින්න රූප කියනකොට උපාදින්න ස්වභාවයෙන් කර්ම ස්වභාවයෙන් එන රූප මේ කර්ම නොවන ඒ චිත්තජ, හිතුජ, ආහාරජ ආකාදී රූප. මේ ආකාරයට මෙතන අභිදේයාර්ථ වශයෙන් අපිට දෙන්නන්න පුළුවන් වෙන්න ඕන දෙකොටසකින් රූප සංග්‍රහ වෙයි කියනකොට මෙතන මොකක්ද අභිදේයාර්ථ, මෙතන මොකක්ද අභිදේයාර්ථ. උපාදින්නානුපාදානිය රූපයක් ඇත. අනුපාදින්නාපාදානිය රූපයක් ඇත. සනිදස්සන වූ රූපයක් ඇත. අනිදස්සන වූ රූපයක් ඇත. සප්පටිග වූ රූපයක් ඇත. අප්පටිග වූ රූපයක් ඇත. ඊට පස්සේ මේක යනවා ඉන්ද්‍රිය වූ රූපයක් ඇත. ඉන්ද්‍රිය නො වූ රූපයක් ඇත. ඉන්ද්‍රිය වූ ඉන්ද්‍රිය නාමයෙන් එන්න තියෙන රූප ටික, ඉන්ද්‍රිය නාම නොවන රූප ටික. මහා භූත රූපයක් ඇත. මහා භූත නො වූ රූපයක් ඇත. විඤ්ඤාති රූපයක් ඇත. විඤ්ඤාති නො වූ රූපයක් ඇත. චිත්ත සමුට්ඨාන රූපයක් ඇත. චිත්ත සමුට්ඨාන නො වූ රූපයක් ඇත. සිත සමග උපන් රූපයක් ඇත. සිත සමග නූපන් රූපයක් ඇත. චිත්තානු පරිවර්ති රූපයක් ඇත. චිත්තානු පරිවර්ති නො වූ රූපයක් ඇත. මේ කාරණේ දකිනකොට පේනවා මේ ඔක්කොම ත්‍රික දුක ධර්ම විශේෂම විභාග වෙන ආකාරය. ඊට පස්සේ ආධ්‍යාත්මික රූපයක් ඇත. බාහ්‍ය රූපයක් ඇත. ඕදාරික රූපයක් ඇත. සුකුම රූපයක්, දුරේ රූපයක් ඇත. සන්තතික. මේ කාරණා වලට මේක නිर्देशය. ඊට පස්සේ නිर्देशයේදී මේ රූප විග්‍රහ කරනවා. ඊට පස්සේ මේ ප්‍රකීර්ණක දුක තමයි අර මහත්මේ කිව්වාගේ ප්‍රකීර්ණක 14ක් තියෙනවා. කියන්නේ විවිධ
කාරණා ගෙනල්ලා තියෙන හින්දා ප්‍රකීර්ණක කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ කාරණේ ටිකක් ගැඹුරින් බලන්න පුළුවන්. චක්කු සම්පස්සේට වස්තු රූපයක් ඇත. චක්කු සම්පස්සේට වස්තු රූපේ මොකද්ද? චක්කු සම්පස්සේ කියන කාරණේට නිෂ්ඨය වූ වස්තුව වූ රූපයක් ඇත. චක්කු ප්‍රසාද රූපය. චක්කු සම්පස්සේට නිස්රය ඒ කියන්නේ වස්තුව වූ රූපය චක්කු ප්‍රසාද රූපය. චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපයක් ඇත. ඉතිරි කොටස ඔක්කොම අනිත් පැත්තට වැටෙනවා. චක්කු සම්පස්සජ වේදනාවට වස්තු රූපයක් ඇත. චක්කු සම්පස්සද සංඥාවට වස්තු රූපයක් ඇත. චක්කු විඥාණයට වස්තු රූපයක් ඇත. මෙන්න මේ විදිහට අර ස්පර්ශයේ වේදනාව සංඥාව චේතනාව විඥානය කියන ධර්ම පහ ගොනු කරගෙන මේ විදිහට විග්‍රහයක් කරනවා. එතකොට ඒ පහයි චක්කු ආදී චක්කු සෝත ගාන ජීවා කාය කියන පහයි ගත්තාම ඒ පස්වර පහ 25 ඉන්නේ එහෙමයි. වස්තු දුක හැදෙන්නේ මේ විදිහට. චක්කුවට පහයි, සෝතේට පහයි, ගානේට පහයි, ජීවාවට පහයි මේ විදිහට ගත්තාම උන්න වස්තු දුක 25 දෙන්නේ ආකාරයෙන්. වස්තු දුකයි කියන්නේ මේ හැම තැනම විභාග වෙන්න ඕන. චක්කු සම්පස්සේට වස්තු රූපයක් කියනකොට චක්කු ප්‍රසාද රූපේ, චක්කු සම්පස්සේට වස්තු නොවූ රූපයක් කියනකොට ඉතිරි 27. ඒ විදිහට මේ හැම තැනම අභිධේයාර්ථ ගොනු කරන්න පුළුවන්. ඊළඟ එක පොඩ්ඩක් බලන්න මෙතන චක්කු සම්පස්සේට අරමුණු රූපයක් ඇත. චක්කු සම්පස්සේට අරමුණු රූපේ මොකද්ද? වර්ණ රූපේ. චක්කු සම්පස්සේට අරමුණු නොවූ රූපයක් ඇත. ඉතිරි රූප 27. ඊළඟට චක්කු සම්පස්සජ වේදනාවට, සංඥාවට, චේතනාවට එකම ක්‍රමයකට යන්නේ. සෝත සම්පස්සේට ඊළඟට එතනත් පහයි ආය අභ්‍යන්තර ආයතන පහයි අරමුණු පහයි ගත්තාම ඒක ආරම්මන දුක ආලම්බන දුක 25යි. ඔන්න 25ක් හැදුන හැටි. ඊට පස්සේ ආයතන ස්වභාවයෙන් ගන්නවා. චක්කායතනයේ රූපයක් ඇත. චක්කායතනයේ නෝ රූපයක් ඇත. සෝතායතනයේ වූ ගානායතනයේ වූ ජීවායතනයේ වූ කායායතනයේ ඒ විදිහට එතන පහක් හැදෙනවා. ඊළඟට රූපායතනයේ වූ රූපයක් ඇත. රූපායතනයේ නෝ රූපයක් ඇත. මේ විදිහට එතන ගත්තාම ආයතන දුක 10ක් වෙනවා. අභ්‍යන්තර ආයතන වලට 5යි, බාහිර ආයතන වලට 5යි. ඊළඟට ධාතු ස්වභාවයෙන් අයිසරයක් මේ රූප සංඛ්‍යාත ධාතු. රූප ධාතු රූපයක්, චක්කු ධාතු රූපයක් ඇත. චක්කු ධාතු නො වූ රූපයක් ඇත. ඉතිරි චක්කු ධාතු නො වූ රූප ටික. මේ විදිහට ආයතන ධාතු හින්දා ධාතු 10කට මේ රූප ධාතු රූප සංඛ්‍යාත ධාතු 10ට අයිසරයක් මේ විභේදනය කළා ධාතු දුක කියලා 10ක් කරනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය දුක. ඉන්ද්‍රිය දුක කියනකොට ඉන්ද්‍රිය ධර්ම 8ක් තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ස්ථීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. මේ 8ට චක්කු ඉන්ද්‍රිය වූ රූපයක් ඇත කියනකොට චක්කු ප්‍රසාද රූපය. චක්කු ඉන්ද්‍රිය නෝ රූපයක් ඇත කියන්නේ ඉතිරි රූප කොටාසය. මේ විදිහට බෙදීම දෙපැත්තට බෙදලා රූප විභේදනය කරලා පෙන්වනවා ඉන්ද්‍රිය දුක. ඊළඟට කාය විඤ්ඤාති රූපයක් ඇත. කාය විඤ්ඤාති නෝ රූපයක් ඇත. දැන් මෙතන විභේදනය කරනවා කාය විඤ්ඤාති රූප දෙක, කාය විඤ්ඤාති නෝ රූප. වාග් විඤ්ඤාති රූපයක් ඇත. වාග් විඤ්ඤාති නෝ රූපයක් ඇත. ඉතිරි වාග් විඤ්ඤාති හැරෙන්න ඉතිරි රූප 27. ආකාශ ධාතු රූපයක් ඇත. ආකාශ ධාතු නෝ රූපයක්. මේ විදිහට විස්තර කරන රූපයාගේ මෙතන බලන්න ආපෝ ධාතු රූපයක් ඇත. ආපෝ ධාතු නෝ රූපයක් ඇත. මේ සුකුම රූප කොට ටික බෙදෙන හැටිය. ඊළඟට රූපයාගේ ලඝුත්තර රූපයක් ඇත. රූපාගේ ලඝුත්වේ නෝ රූපයක් ඇත. රූපාගේ මුදුත්වේ රූපයක් ඇත. රූපාගේ මුදුත්වේ නෝ රූපයක් ඇත. රූපාගේ කර්මණ්‍යතා වූ රූපයක් ඇත.
කර්මයන් වූ රූපයක් ඇත. උපචේ වූ රූපයක් ඇත. උපචේ වූ රූපයක් ඇත. සන්තති වූ රූපයක් ඇත. සන්තති වූ රූපයක් ඇත. ජරතා රූපයක් ඇත. ජරතා වූ රූපයක් ඇත. අනිත්‍යතා වූ රූපයක් ඇත. අනිත්‍ය වූ කබලින්කාරා රූපයක් ඇත. කබලින්කාරා වූ මේ දෙකොටසකින් මේ සුකුම රූප දුක සුකුම රූප ටික මේම සුකුම රූප විභාග කරනවා. එතන 12යි විභාග වෙන්නේ සුකුම රූප ටික. මොනවද එතන අයින් වෙලා තියෙන්නේ සුකුම රූප කොටේ? ස්ත්‍රී පුරුෂ දෙක අයින් වෙලා තියෙනවා. ඒ දෙක ඉන්ද්‍රිය ගොඩට ගිහිල්ලා තියෙනවා. භාවයට ගිහිල්ලා තියෙනවා. අන්න හරි. ඉන්ද්‍රිය භාවයට ගිහිල්ලා තියෙනවා. එතකොට අනිත් එක මෙතන තියෙන්නේ සුකුම රූප 12යි. 16ක් තියෙනවා. හදේ වස්තු රූපේ වස්තු රූපය හරි. ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය රූපයක් කියලා තියෙන ඉන්ද්‍රිය භාවයට. එතකොට දැන් බලන්න මේ රියටම තීරුම් අපිට ඇහෙන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැද්ද? රූපේ හොඳයි. දැන් එනවද? දැන් එනවා සර්. හරි. එතකොට මේ විභේදනය රූපය හරියාකාරයට තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි විස්තර කරලා තියෙන්නේ. දැන් බලන්න තුන් කොටසකින් සංග්‍රහ වෙයි. මම මේකේ මේ තියෙන්නේ තාම උද්දේශය නිर्देशයට ගියොත් මේ කාරණා වෙන වෙනම විස්තර කරනවා. අපි ඒකේ කාරණා වෙන වෙනම ගෙනහැර දක්වන නිසා මෙතනින් බලලයන් තුන් කොටසකින් රූප සංග්‍රහ වෙයි. දැන් දෙකොටසකින් ඉස්සලා සංග්‍රහ වුණා. මේ තුන් කොටසකින් සංග්‍රහ වෙනවා. දැන් බලන්න මෙතන විභාග කරලා තියෙන හැටි. තුන් කොටසකින් සංග්‍රහ වෙනකොට කරලා තියෙන්නේ දෙකොටසකින් සංග්‍රහ වීමේ අර අපි කියවනේ ප්‍රකීර්ණක දුක. ප්‍රකීර්ණක දුකේ මේක හදා ගන්න පුළුවන්. ඒකින්ද මම ඒ කාරණේ කියලා යන්නම්. ප්‍රකීර්ණක දුකේ එක කාරණයක් ගන්නවා එළියට. උපාදාර රූපයක් උපාදාන. මේකේ ගන්නවා අජ්ජත් බහිද්ද ස්වභාවය. මෙතන තියෙනවා අධ්‍යාත්මික වූ රූපයක් ඇද්ද බාහිර රූපයක් ඇද්ද. දැන් මේ අධ්‍යාත්මික බාහිර භාවයේ අරගෙන ඒක උක්ත කළා තමයි තුන්වෙනි බෙදීම යන්නේ. එතකොට අධ්‍යාත්මික රූපය උපාදා වූයේ ඇත. බාහිර රූපය උපාදා වූයේ ඇත. උපාදාන වූයේ ඇත. දැන් බලන්න අධ්‍යාත්මික රූපය නිතරම උපාදායමයි. ඇයි අධ්‍යාත්මික රූප ටික අපි දන්නවා උපාදාය රූපමයි. බාහිර රූප උපාදා වෙන්නත් පුළුවන් උපාදාන වෙන්නත් පුළුවන්. ඒකින්ද මෙන්න මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි කියන කාරණේ උක්ත කළා තුන්වෙනි ක්‍රමය යනවා. මේක දැනගත්තාම හරි ලේසි කරන්න ඉතිරි ටික එහාට. දැන් දික ඉවරයි. දැන් බලන්න මෙතන තුන් කොටසෙන් සංග්‍රහ වෙයි. යම් අධ්‍යාත්මික රූපයක් වේද එය උපාදා රූපය එක ස්ථිර කළාම කියනවා. යම් බාහිර රූපයක් වේද එය උපාදා වූයේ ඇත. උපාදාන වූයේ ඇත. එතකොට බාහිර රූපේ උපාදා වෙන්නත් පුළුවන් උපාදාන නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බාහිර රූප ගොඩේ තියෙනවා මහා භූත රූප 4 ඒවා උපාදාන වූයේය. මේකේ විග්‍රහ කරන තැනට ගියාම අපිට දැනගත්ත හැකි. ඊළඟට කියනවා මේ තුන් කොටසකින් අධ්‍යාත්මික රූපයක් වේද එය උපාදින්නය. යම් බාහිර රූපයක් වේද එය උපාදින්න වූයේ ඇත. අනුපාදින්න වූයේ ඇත. ඒක මේ අධ්‍යාත්මික රූප බාහිර රූප කියන ඒ කාරණේ අරගෙන බෙදා යන්නේ. අධ්‍යාත්මික රූපයක් වේද ඒ උපාදින්නානුපාදානිය වේ. මේ විදිහට අධ්‍යාත්මික රූපයක් වේද අනිදස්සනය. යම් බාහිර රූපයක් වේද එය සනිදස්සන වූයේ ඇත. අනිදස්සන වූයේ ඇත. ඊළඟට අධ්‍යාත්මික රූපයක් වේද එය සප්පටිගය ගැටුම් සහිතමයි. බාහිර රූපයක් වේද එය සප්පටිග වූයේ ඇත. අප්පටිග වූයේ ඇත. අධ්‍යාත්මික රූපයක් වේද ඉන්ද්‍රිය බාහිර රූපයක් වේද ඉන්ද්‍රිය වූයේ ඇත. ඉන්ද්‍රිය නොවූයේ ඇත. මේක ප්‍රඥාවෙන් දකිනකොට හරි ලේසි කරන්න මේ එකම ක්‍රම එකට තමයි යන්නේ. අධ්‍යාත්මික රූපයක් වේද මහා
මහා භූත නොවූයේය. යම් බාහිර රූපයක් වේද මහා භූත වූයේ ඇත මහා භූත නොවූයේ ඇත. අධ්‍යාත්මික රූපයක් වේද ඒ විඤ්ඤාති නොවූයේ ඇත. බාහිර රූපයක් වේද විඤ්ඤාති වූයේ ඇත විඤ්ඤාති නොවූයේ ඇත. එතකොට අධ්‍යාත්මික බාහිර භාවය අර ප්‍රකීර්ණක දුකේ අනිත් ධර්මත් එක්ක විභේදනය කළා තමයි මේක විභාග කරලා තියෙන්නේ. අධ්‍යාත්මික රූපයක් වේද චිත්ත සමුට්ඨාන නොවූයේ. මේ විදිහට මේ කාරණේ එකින් එක විස්තර කරනවා. ඒ ප්‍රකීර්ණක ටිකයි. දැන් ප්‍රකීර්ණක ටික වලින් පස්සේ දැන් බලනවා යම් බාහිර රූපයක් වේද ඒ චක්කු සම්පස්තේට වස්තු නොවූයේය. දැන් බලන්න බාහිර රූපයක් වේද බාහිර රූපේ පැත්තේ උක්ත කරනවා. අධ්‍යාත්මික රූපේ නෙවෙයි එතන උක්ත කරන්නේ. බාහිර රූපයක් වේද එය චක්කු සම්පස්සේට වස්තු නොවූයේය. අධ්‍යාත්මික රූපයක් වේද ඒ චක්කු සම්පස්සේට වස්තු වූයේ ඇත චක්කු සම්පස්සේට වස්තු නොවූයේ ඇත. මේ කාරණේ ගැන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද? මේ වස්තු වන ස්වභාවය ආරම්භන වන ස්වභාවය ගැන මහත්මියකට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් කතා කරලා යමු අපි. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න කමක් නැහැ. ඕනම එකක්. ප්‍රශ්නයක් නැහැ, පැහැදිලි. පැහැදිලි නේද? හරි. දැන් ඔය නන්දිනී මහත්මිය නේද? ඒ කතා කරේ නන්දිනී. ඒ කතා කරේ සතර සිංහ. මම නැස් ඉතින් අපි ওই ටිකක් හදාarලා තියෙන නිසා පැහැදිලි. වෙන කාට හරි තියනවද මේ ගැටලුවක්? මේක ධම්මසංගණිය කරලා තියෙනවා නම් මේක ඇත්තටම විස්තර කරන්න දෙයක් නැහැ. මේ කාරණේ අපි කතා නොකරපු නිසා තමයි මම මේකට ගියේ. ඒක පැහැදිලි නම් අපිට ඉක්මනට යන්න. සමා වෙන්න සර්ගේ 2019 රෙකෝඩින් වල හොඳට පැහැදිලි කරලා තියෙනවනේ. ඒකෙන්ද? හරි. මුල ඒකෙන් අපි තවත් හොඳට අධ්‍යයනය කරගත්ත මුල් කාලේ. එතකොට මේක මේ විදියට තුන් ආකාරයට ගිහිල්ලා වස්තු ත්‍රික. එතකොට තුන්වෙනි ආකාරයට බෙදන්නේ අධ්‍යාත්මික බාහිර ස්වභාවය. එතකොට හතර ආකාරයට බෙදන ක්‍රමය කොහොමද කියලා කියන්න පුළුවන්ද කාට හරි? මේ තුන් ආකාරයට බෙදන්නේ. ඒ තුන් ආකාරයකට බෙදනකොට අර අධ්‍යාත්මික බාහිර භාවයේ ප්‍රකට කරලා අනික් එකට බෙදනවා. චතුස්ක්‍රමයට බෙදනකොට කොහොමද කරන්නේ? මේ චතුබ්බේන රූප සංග්‍රහ සතර ආකාරයකට බෙදනකොට කොහොමද ප්‍රකට කරන්නේ? යම් උපාදාය රූපයක් වේදය උපාදින්නයි. යම් උපාදාය රූපයක් වේදය අනුපාදින්නයි. යම් උපාදාය නොවූ රූපයක් වේදය උපාදින්නයි. උපාදාය නොවූ රූපයක් වේදය අනුපාදින්නයි. ඒ විදිහට දෙකට බෙදෙනවා. හතර කොටසකින් බෙදනකොට අර ඉස්සෙල්ලා සංග්‍රහ කරපු එකමයි නැවත ගන්නෙ. යම් උපාදා රූපයක් වේද දැන් උපාදා රූප ටික ඔන්න ප්‍රකට කරලා උපාදා රූපේ උපාදින්න වූයේ ඇත අනුපාදින්න වූයේ ඇත. දැන් මේ කාරණේ දැන් මෙතන වචන ටික විතරයි. දැන් මේකට අභිධේයාර්ථ ගුණ කරන්න පුළුවන්ද? උපාදා රූපයක් වේද උපාදින්න වූයේ ඇත අනුපාදින්න වූයේ ඇත. මේකට අභිධේයාර්ථ ගුණ කරන්න ඕන. උපාදින්න කොටස මොකද්ද? උපාදා රූප වලින් අනුපාදින්න කොටස මොකද්ද? උපාදා රූප. උපාදින්න කොටස චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, જીවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපය. අනිත් උපාදින්න කොටසට ගන්න පුළුවන් ඉත්ති භාව රූපය, පුරුෂ භාව රූපයත් ඒ දෙකත් ගන්න පුළුවන් සර්. අනිත් ඒවා අනුපාදින්න කොටසට වැටෙනවා, ජීවිතේන්ද්‍රී රූපයත් වැටෙනවා උපාදින්න කොටසට. හරි. අන්න ඒ විදිහට තමයි බෙදාගෙන යන්න ඕන. මේකේ බෙදලා පෙන්නලා තියෙනවා. මම එතෙන්ට ගියේ නැහැ. අපිට අදහසක් හිතන්න අදහසක් ඉතිරි කරන්න ඕන නිසා. උපාදින්න කොටසට කර්මජ ඒකාන්ත කර්මජ රූප ටික නේද ගන්න කියලා මට මතක. ඒකාන්ත කර්මජ උපාදින්න වෙන්න පුළුවන් ඒකාන්ත කර්මජනේ. ඒකාන්ත කර්මජ ගොඩෙන් උපාදා කොටස තමයි මෙතෙන්ට වැටෙන්නේ. දැන් බලන්න බෙදලා තියෙන කොටස 23 නේ. උපාදා 23. උපාදින්න ඒකෙන් කර්මජ කොටස මෙතන ලියවෙනවා. එතනින් කර්මජ නොවන කොටස මෙතනින් ලියවෙනවා.
ඒ විදිහට බෙදාගෙන යනවා. ඊළඟට උපාදාන නොවූ රූප වලින් උපාදින්න වූයේ ඇත අනුපාදින්න වූයේ ඇත කියලා බෙදනවා. බලමු මේකේ බෙදලා තියෙන හැටි අපි මේ නිर्देश පාළියට ගිහිල්ලා නිर्देश පාළියට එහෙමලා යමු. මම මේකෙන් ඈතට යන්නම් දැන් මේ මාතිකා තමයි අපි විස්තර කරේ. දැන් මේ ඒක විදිහේ සංග්‍රහය විස්තර කරන තැන තමයි දැන් තියෙන්නේ. මෙතන අපි හතරේනේ මේක ලේසියෙන්දයි මේ දුක්ඛ නිर्देशය මෙන්න මේමයි විස්තර කරන්නේ. අර අපි කිව්ව උපාදා රූපේ කවරේදයක් කියනකොට චක්ෂු ආයතනේ සෝත ආයතනේ ගාහන ආයතනේ ඊ වගේ ඔන්න උපාදා රූපේ. එතකොට චක්ෂු ආයතනේ කවරේදයක් දැන් මේ එකින් එක දැන් විස්තර කරනවා. මේ චක්ෂු ආයතනේ මොකද්ද කියලා විස්තර කරනවා. මෙන්න මේකෙන් තමයි අරන් තියෙන්නේ විභංග ප්‍රකරණයට චක්කායතනේ විස්තර කරන්න. පේනවා නේද? මේ විස්තරයෙන් තමයි විභංග ප්‍රකරණයේදී ආයතන විභාගයේදී මේ අරන් තියෙන්නේ චක්කායතනෙට. බලන්න චක්කායතනේ වූ රූපයක අවරේදයක් යම්මසක් සතර මහා භූතයන් නිසා උපන් ආත්ම භාව පරියාපන්න වූ අනිදස්සන වූ සප්පටිග වූ ප්‍රසාදයේ වේද. දැන් බලන්න මෙතන කියනවා ආත්ම භාව පරියාපන්න වූ අනිදස්සන වූ සප්පටිග වූ ප්‍රසාදයේ වේද. අනිදස්සන වූ සප්පටිග වූ යම්මසකින් සනිදස්සන වූ සප්පටිග වූ රූපේ දුටුවේ වේද. දකී වේද දක්නේ වේද දකී නම් හෝ දස්සන පර්ණායිකාර්ථයෙන් තෙලචක්කු නමුදු වේ. සංජාති සමෝසනාර්ථයෙන් තෙලචක්කායතනේ නමුදු වෙර. ශූන්‍යාත්තාදී අර්ථයෙන් තෙලචක්කු ධාතු නමුදු වේ. දර්ශන ලක්ෂණාර්ථයෙන් ඉන්ද්‍රියාර්ථයෙන් නුයි තෙලචක්කු ඉන්ද්‍රිය නමුදු වේ. ලුජ්ජන පලුජ්ජනාර්ථයෙන් තෙල ලෝක නමුදු වේ. වලංජනාර්ථයෙන් ద్వාර නමුදු වේ. මේ විදිහට එකින් එක විස්තර කරනවා. මේ විස්තරය මෙන්න මේ විස්තරය තමයි විභංග ප්‍රකරණයේ චක්කායතනෙට අරන් තියෙන්නේ. එතනින් එහාට විස්තර කරන තැනත් පෙය්‍යාලන් දාලා මේ විස්තරයමයි අරන් තියෙන්නේ. සමා වෙනස උතන ආයතන විභංගයේ ඔක්කොම ආයතන වලට මේ ආයතන වලින් ඉන්නේ අරන් තියෙන්නේ. සගි සද්ද හෙන්නේ අපිට නේද? ඇයි නැද්ද මහත්මයා? ඒක වෙලාවකට හෙන්න සෝගියක්. දැන් මේකයි ජයන්ත මහත්තයා කිව්වේ විභංග ප්‍රකරණයට විභංග ප්‍රකරණයේදී මේ ආයතන ස්වභාවය විස්තර කරන තැන විස්තර කරන්නේ මේ ධම්ම සංගණියෙන් ගත්ත ආකාරයටමයි. ඒ කියන්නේ මේ චක්කායතනේ විස්තර කරනකොට යම්මසක් සතර මහා භූතෙන් මේ ආකාරයටම මේ ඡේද වලින්මයි විස්තර කරන්නේ. ඒ කියන්නේ ධම්ම සංගණියෙන් ඈතට ගියලා ධම්ම සංගණියෙන් ඔබට යන විභංග ප්‍රකරණයේ කියන ඒ ප්‍රමාණය අපිට හොඳට තේරෙනවා. ඒක විස්තර කරන හැටියට. මෙතන දැන් මෙතන අර එක එක රූපය දැන් විස්තර කරනවා. මොකද්ද ඒ රූපය කියලා? මේ රූපස්කන්ධ විභාගයේ රූප ධම්මසංගණයේ රූප කාණ්ඩේ ඊටාම ගැඹීරයි, ඊටාම දීර්ඝව විස්තර කරනවා. අපි හතරවෙනි එකට යන්නේ කල්පනා කරේ මේ හැමදේම ඊටාම විග්‍රහ කරලා තියෙන ස්ථානය. අපි හතරවෙනි එකට යමු. කාටත් මේක ප්‍රකට නම් අපි මේ මෙතනින් ඈතට ගිහිල්ලා වෙන එකකට යන්න පුළුවන්. මට පෙන්වන්න ඕන තිබුණේ මේ රූප විභාගයේ කොහොමද විස්තර කරලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ අධ්‍යාත්මික කායායතනේ රූපේ කවර අධ්‍යාත්මික කායායතනේ රූපේ කවරේද යම් කයෙක් සතර මහා භූතයන් නිසා උපන් ප්‍රසාදේ වූයේද තෙල ශුන්‍ය ග්‍රාම නමුදුවේ ඒ අධ්‍යාත්මික කායායතන රූපයයි. ඒ අධ්‍යාත්මික කායායතන නොවූ රූපේ කවරේද චක්ෂුර ආයතනේ ජීව ආයතනේ අධ්‍යාත්මික කායායතන නොවූ රූපයි. මේ විදිහට මේ අධ්‍යාත්මික වෙන මේ ભેදය වෙන වෙනම විස්තර කරලා තියෙනවා නැවතත් ධම්ම සංගණියේ. අපි චතුස් විභාගයට සතරාකාරී විභාගයට යමු බලන්න. මේ සතර කොටසෙන් රූප සංග්‍රහ වෙයි. මෙතන අපි ඉස්සර කතා කරේ උපාදා රූපයක් වේද එය උපාදින්න වූයේ ඇත.
අනුපාදින්න රූපයක් වූයේ ඇත. උපාදා නො වූ රූපයක් වේදය උපාදින්න වූයේ ඇත අනුපාදින්න වූයේ ඇත. දැන් බලන්න යම් උපාදාය රූපයක් වේද ඒ උපාදින්න අනුපාදානිය වූ රූපයක් වේද වූයේ ඇත. අනුපාදින්න අනුපාදානිය වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයක් වේද එය මේ විදිහට බෙදනවා. මේවට අභිධේයාර්ථ අපිට දෙන්න පුළුවන් වෙන්න ඕන. උපාදාය රූපයක් වේද ඒ උපාදින්න වූයේ ඇත. අනුපාදින්න රූපයක් වූයේ ඇත. ඒ වගේ බෙහෙදනය කරලා ඒකට අපිට දාන්න පුළුවන් වෙන්න ඕන අභිධේයාර්ථාකාරයට ඒ ධර්මතා. ඊට පස්සේ පංචක විභාගයේ ඉඳන් ලේසි පංචක විභාගයේ දෙන්නේ පංච විදේන රූප සංගෝ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු යං ච රූපං උපාදා එවං පංච විදේන රූපක්ඛන්தோ. මේක පහකට බෙදලා තියෙන්නේ. එහෙමයි මහා භූත රූප 4 ඊළඟට ඉතිරි උපාදා රූප කොටස. එතකොට ෂට්විදේන වෙනකොට ජබ්බේන රූප සංගායෝ චක්කු විඤ්ඤේය රූපය. චක්කු විඤ්ඤේයං රූපං සෝත විඤ්ඤේයං රූපං ගාන විඤ්ඤේයං රූපං ජීවා විඤ්ඤේයං කා විඤ්ඤේය මනෝ විඤ්ඤේයං රූපං. හය ආකාරයට දකින්න ස්වභාවය. එවං ජබ්බේන රූප සංග්‍රහෝ. ඒ ආකාර දකින්න එක. ඊළඟට සප්ත විදේනකොට චක්කු විඤ්ඤේය රූපං සෝත විඤ්ඤේය රූපං ගාන විඤ්ඤේය රූපං ජීවා විඤ්ඤේය රූපං. ඊට පස්සේ මනෝ විඤ්ඤේය රූපං මනෝ ධාතු විඤ්ඤේය රූපං මනෝ විඥාන ධාතු විඤ්ඤේය රූපං. මේ අපි අර ස්කන්ධ විභංගයේ බෙදන ආකාරයටමයි මේ ආකාරයටමයි ඒක දකින්නේ. අට විදේනනකොට චක්කු විඤ්ඤේය රූපං සෝත විඤ්ඤේය ඒ විදිහට ගිහිල්ලා කාය විඤ්ඤේය රූපං අති සුඛ සම්පස්ස අති දුක්ඛ සම්පස්ස. අර අපි ඒ දස විදේන විග්‍රහයේ දින ආකාරයටමයි මේ විදිහට ළඟට අටක නව විදේන රූපං චක්කු ඉන්ද්‍රියං සෝත ඉන්ද්‍රියං ඉන්ද්‍රිය රූපාකාරයට නව විදිය. දස විදේට එනකොට එන්නේ චක්කු ඉන්ද්‍රියං සෝත ඉන්ද්‍රියං ගාන ඉන්ද්‍රියං මේ විදිහට කියලා න ඉන්ද්‍රියං රූපං අත්ති සප්පටිගං අත්ති අප්පටිගං කියලා දෙකට බෙදෙනවා. ඊළඟට මනෝවිඤ්ඤාණී රූපං කියන තැනදී කොහොමද මේ රූපේ අපි තෝරගන්නේ? කොහොමද? එතකොට මෙතන මනෝවිඤ්ඤාය රූපං සියලු රූපේම මනෝ විඤ්ඤායද මනෝ විඥාන ධාතු විඤ්ඤාය මනෝ විඥාන ධාතු විඤ්ඤාය රූපං කියනකොට සියලු රූපේ මේකට යනවා. සියලුට මේක අපි සලකන්නේ අර මේ චිත්ත වීති ආශ්‍රයෙන්ද සලකන්නේ නැත්නම් ඒක අභිඥා මට්ටමත් එක්ක දෙකම එකට අරන්ද සලකන්නේ? එකට ගන්න වෙනවනේ. නැත්තම් චිත්ත වීති වලට යන්නේ බොහොම ටිකයිනේ. මනෝ විඥාන ධාතුවට විඤ්ඤේය ස්වභාවයේ තියෙන සියලු රූපය. ඔක විස්තර කරලා තියෙන තැනක මට කියන්න අමාරුයි. එතකොට දැන් මේවා එකිනෙක චක්කු විඤ්ඤේය රූපං කියනකොට අර විදිහට ඇවිල්ලා මනෝ ධාතු විඤ්ඤේය රූපං කියනකොට මේ හයම මෙතෙන්ට කැටි කරලා තියෙනවා. මනෝ විඥාන ධාතු විඤ්ඤේය රූපං කියනකොට සියලු රූපේම එතෙන්ට අරන් තියෙනවා. හොඳයි. මෙන්න මේ විදිහට තමයි ඒකාදස රූප සංග්‍රහව විස්තර කරන්නේ. මේක ගැන ප්‍රකටයි නම් මේ වගේ ඇතුළත ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන් විභාගයකට නම් කොහොමද මේ රූප විභාගයේ අභිධර්ම වාජනීය රූප විභාගය කරන්නේ කියලා. ඒතර අභිධර්ම වාජනීය ස්කන්ධ විභංගයේදී ඒ අභිධර්ම වාජනීය විභාගය ඊටම ගැඹීරයි. මෙතන රූප විභාගයේ මේ විදිහට යනවා රූපස්කන්ධය. ඊළඟට වේදනා ස්කන්ධය අර දස විදේන ගිහිල්ලා මහා වාර 4කින් යනවා විභාගයේ. ඊළඟට සංඥා ස්කන්ධයත් සංස්කාර ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් මං හිතන්නේ කාටත් ඒක ප්‍රකට හින්දා අපි ගැන කතා කරන්න ඕනේ නැහැනේ. සමා වෙනස මේ බ්‍රූනෝ මහත්තයා අපිට රූප පාඩම කරන දවස්වල අපිට මේ බ්‍රූනෝ මහත්තයා පොතක්ම දාලා තිබ්බා මේ අපිට print out කරගන්න. ඒක ඇති PDF එක. නෑ ස්කන්ධ විභාගයටද? ඔව් සම්පූර්ණ කන්ද විභාගයෙන් දාලා තිබ්බ රූපස්කන්ධේ වෙනම පොතක් දාලා තිබ්බා PDF.
රූපකන්දයට වෙනම එකක් තිබ්බා. අනිත් ඔක්කොම කන්ද විභංගවල ඒවත් කන්ද විභංගේ සම්පූර්ණයෙන්ම දාලා තිබුණා PDF මේ අපිට මේ print out කරගන්න කියලා වෙලා. විභංගය ගැන කතා කරන්න ඕනේ නෑනේ. ඉතින් කාටත් ප්‍රකටයි නම්. එහෙනම් අපි ධාතු විභංගයට යමුද? ධාතු විභංගේ කාට හරි විස්තර කරන්න පුළුවන්ද සුත්තාන්ත භාජනීය? උත්තාන්ත භාජනීය ධාතු විභංගයේදී ෂට්ක විදිහට බෙදලා තිනවා. හතර ආකාරයකට වගේ තමයි මට මතක තියෙන්නේ. මුලින්ම බෙදලා තිනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා තුන් ආකාරයකට බෙදලා තියෙනවා. ඊට පස්සේ බෙදලා තියෙනවා ඊට මතක කරගන්න ටිකක් අමාරුයි මම. එතන ධාතු 18 ෂට්ක තුනකට බෙදලා තියෙනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව පළවෙනි. පඨවි ධාතු. දෙවෙනි එක සුඛ ධාතුව, දුක්ඛ ධාතුව, සෝමනස්ස ධාතුව, දෝමනස්ස ධාතුව, උපේක්ෂා ධාතුව, අවිජ්ජා ධාතුව කියලා. තුන්වෙනි එක කාම ධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව, නෙක්ඛම්ම ධාතුව, අව්‍යාපාද ධාතුව, අවිහිංසා ධාතුව කියලා ෂට්ක තුනකට 18 ධාතුව බෙදලා තියෙනවා. ඇහෙන්නේ. ඔව්. ඇහෙන්නේ. ඇහෙනවද මහත්මයා? දැන් එනවා සර්. එහෙනවා සර්. එන්න මෙතන මේ විභාගයේ හරි මේ මහත්මිය කිව්වේ ක්‍රමේ ඊටාම නිවැරදි. ධාතු 6 දෙන ෂට්ක තුනකට බෙදලා තිනවා ධාතු විභාගයේ සුත්තාන්ත භාජනීය. ඒතර සුත්තාන්ත භාජනයේ මේ ෂට්ක තුන පඨවි ධාතු, මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා පළවෙනි ෂට්කය. මේ ෂට්කයේදී දැන් බලන්න විස්තර කරලා තියෙන හැටි. පඨවි ධාතු කවරේද? මේ පඨවි ස්වභාවය තේරුම් ගන්න මෙන්න මේක ඉතාම වැදගත්. පඨවි ධාතු කවරේද? පඨවි ධාතු දෙකොටසකි. මේ අපි දකින ස්වභාවය පඨවි කියනකොට ආධ්‍යාත්මික වූයේ ඇත, බාහිර වූයේ ඇත. මේ විදර්ශනාවටමයි මේක වාජනය කරන්නේ. අපි අභ්‍යන්තර අපේ කය තුල කයට අනුබද්ධ පඨවි ධාතුවත් කයින් බාහිර වන පඨවි ධාතුවත් කියන කොටසකට බෙදනවා. එතකොට මේ කොටස බාහිර පඨවි ධාතු කියනකොට තමන්ගේ බාහිර වන සියලු දෙනාගේ අනික් ජීව නොවන අජීව වස්තුන්ගේ සියල්ලම එකතු කළා. ආධ්‍යාත්මික වූ පඨවි ධාතු කවරේද? ආධ්‍යාත්මික වූ ප්‍රත්‍යාත්ම වූ තමා කෙරෙහි පීටි. දැන් බලන්න මේකේ පාලියක තත්ත කතම අජ්ජත්තික පඨවි ධාතු යං අජ්ජත්තම් පච්චත්තං කක්ඛලං කරිගතං කක්කලත්තං කරිගත භාවෝ අජ්ජත්තං උපාදින්නම්. මෙන්න මේ ආකාරයට එන්නේ. එතකොට මේ පඨවි ධාතුව කියනකොටම දකින්න වෙනවා තමා කෙරෙහි පිහිටි කර්කශ වූ පරුෂ වූ. දැන් මෙන්න මේ පඨවි ධාතුවේ ලක්ෂණ දකිනවා. පඨවි ධාතුවේ ලක්ෂණ දකිනවා කර්කශ වූ පරුෂ වූ කර්කශ ස්වභාවය ඇති, කර්කශ ස්වභාවය ඇති අධ්‍යාත්ම වූ උපාදින්න වූ ශරීරස්ත වූ යම් කොටසක් ඇද්ද ඒ මෙසේය. මේ ලක්ෂණ හයම පඨවි ධාතුවේ ලක්ෂණ හයම මෙතන දකින්න ඕන. මෙතන එක ටිකක් විතරයි ප්‍රකට කරලා තියෙන්නේ. යම් කොටසක් ඇද්ද ඒ මෙසේය. කෙස්ලොම් නියදත් මේ දෙතිස් කුණපෙන් පඨවි ස්වභාවය පෙන්වන කොටස්. කෙස්ලොම් නියදත් සිවි මස් නහර ඇට මිදුළු වකුගඩු මේ විදිහට ඒ සියලුම දේ නොපැසුණු ආහාර පැසුණු ආහාර මේ විදිහට කියලා අන්‍ය වූ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ තද වූ රළු වූ බව ඇති තද සැහැවි ඇති අධ්‍යාත්ම වූ ශරීරස්ත වූ යම් කොටසක් හෝ ඇද්ද මේ අධ්‍යාත්මික පඨවි ධාතුවේ. මේ වචන ටික කියලා ඒකට ඇරෙන්න තවත් තියෙනවා නම් ඒ තද ස්වභාවයෙන් ශරීරස්ත වූ ශරීරයට
සම්බන්ධ වූ යම් කොටසක් ඇද්ද මේ පඨවි ධාතුවයි. එතකොට කිසිම කොටසක් අතහැරලා නැහැ. පඨවි ස්වභාවය. එතකොට ඊට පස්සේ කියනවා යම් බාහිර පඨවි ධාතුවක් වේද. කර්කශ වූ රළු බව ඇති රළු සැහැවි ඇති. බාහ්‍ය වූ අනුපාදින්න වූ යම් බාහිර කොටසක් වේදේ මෙසේ යකඩ ලෝහ හෙළකුඹු රන් රිදී මේ අපි දකින්න ඕන අනික් බාහිර වස්තුන් පිළිබඳව තියෙන කර්කශ ස්වභාවයෙන් යුත් ඒ පඨවි ධාතුව බාහිර පඨවි ධාතුව. දැන් කියනවා අධ්‍යාත්මික වූ පඨවි ධාතුවක් වේද යම් බාහිර පඨවි ධාතුවක් වේද එය එක්රැස් කොට හකුළුවා පඨවි ධාතුවයි කියන ලැබේ. ඒතර පඨවි ස්වභාවය කියන්නේ සියලුම අධ්‍යාත්මික වූද බාහිර වූද සියල්ල කියන එක හරි ලස්සනට විතර පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ආපෝ ධාතුව විස්තර කරන තැනත් ඊළඟට වායෝ ධාතුව විස්තර කරන තැනත් ආපෝ ධාතුව වායෝ ධාතුව තේජෝ ධාතුව මේ ආකාරයටම ඒකට අනුබද්ධ ලක්ෂණයක් එක්කලා තමයි විස්තර කරන්නේ. එතකොට ඒ පළවෙනි ෂට්කයට පළවෙනි ෂට්කේ ගත්තාම 18ම ඉතිරි මේ අභිධර්ම වාජනීය පෙන්නන ඒ ධාතු 18ම පෙන්눔 කරන ස්වභාවය පෙන්눔 කරනවා මේක අට කතාවේදී තේරුම් කරනවා. දැන් පඨවි ඒක අපි තැනට ගියොත් දැන් කාල වේලා දිගට යනවා. නැත්තම් අපිට පෙන්눔 කරන්න පුළුවන් සතර මහා භූතයෝ ගත්තාම අනික් සියලුම ධාතුන් එතනට එක්රැස් වෙන ස්වභාවය පෙන්눔 කරනවා. මේක අට කතාවේදී පෙන්눔 කරනවා. එක ෂට්කයකින් ඒ 18ම පෙන්눔 කරන ආකාරය. ඊළඟ ෂට්කය ගත්තත් ඒ විදියමයි. ඊළඟ ෂට්කය ගත්තත් ඒ විදියමයි. එතකොට සුත්තාන්ත භාජනීය ෂට්ක තුනක් වෙන වෙනම පෙන්නුවත් අභිධර්ම භාජනීය 18ම එකට පෙන්නුවත් ඒ දෙකේ පෙන්눔 කිරීමේ ක්‍රමයේ වෙනසක් මිසක් එකම ධර්ම ස්වභාවය පෙන්눔 කරන්නේ කියන එක විස්තර කරනවා. මෙන්න මේ විදිහට අට කතාවේදී විස්තර කරනවා විඥාන ධාතු නිर्देशේ චක්කු විඥාන සංඛ්‍යාත ධාතු චක්කු විඥාන ධාතුවේ සෙස්සද මෙසේය. මේ ධාතු 6 ඇතුළත් වූ ධාතු ගත් විට 18 ධාතුම ගත්තා වේ. කෙසේද? පඨවි තේජෝ වායෝ ධාතු ගැනීමෙන් පොට්ටබ්බ ධාතුව ගත්තා වේ. ආපෝ ආකාශ ගැනීමෙන් ධම්ම ධාතුව ගත්තා වේ. විඥාන ධාතු ගැනීමෙන් ඊට පෙර හා පසු වූ බැවින් මනෝ ධාතු ගත්තා වේ. චක්කු විඥාන ධාතු ආදිය සූත්‍රයේ ආවේය. සෙසු නවයේ ගෙනහැර දැක්විය යුතුය. මෙන්න මේ විදිහට චක්කු විඥාන ධාතු ගැනීමෙන් ඒ නිස්සය වූ චක්කු ධාතුව අරමුණ වන රූප ධාතුව ගත්තා වේ. යම් කිසි විදිහට මේක විස්තර කරන්න ඕන නම් චක්කු විඥාන ධාතු ගැනීමෙන් එයට නිස්සය වූ චක්කු විඥාන ධාතුවට නිස්සය වූ චක්කු ධාතුව ගත්තා වේ. අරමුණු වූ රූප ධාතුව ගත්තා වේ. එසේම සෝත විඥාන ධාතුව ආදියත් මේ විදිහටම විස්තර කරන්න පුළුවන්. එතකොට ෂට්ක තුනෙන් ගේන ධර්ම වලින් සියලුම අට්ඨාරස ධාතු විස්තර කරන්න පුළුවන් මේ ආකාරයට. මේ කාරණේ තව වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් අපි ඊළඟට කොහටද යන්නේ? අපි කතා කරපු නැති සබ්ජෙක්ට් එකකට යමුද බොජ්ජංග වලට? අභිධර්ම විදිහටත් ධාතු කතා කරපු කොටස කෙටියෙන් සඳහන් කරගෙන යමු නේද? අභිධර්ම භාජනීය ධාතු විභාගය කරන්නේ කොහොමද? එතන අභිධර්ම භාජනීය විස්තර කරනකොට මෙතන අර අන්තිම ෂට්කයේ තියෙනවනේ කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. ඒක විස්තර කරලා තියෙන ක්‍රමේ ටිකක් වෙනස්. කාම ධාතු කවරේදයක්? කාම ප්‍රතිසංයුක්ත වූ තර්කයක්, විතර්කයක්, සංකල්පයක්, අර්පණාවක්, බලවත් අර්පණාවක්, සිත පිහිටුවීමක් වේ, මිත්‍යා සංකල්පයක් වේද ඒ කාම ධාතුවයි කියන ලැබේ. ඒතකොට කාම ධාතුව අපි විග්‍රහ කරනවා
ධම්මහදේ විභංගයේදී යටින් අවීචි මහ නිරේ අවීචි නිරේ හිමිකොට මත්තේ පරිනිම්මිත වසවර්තිය ඇතුළු කොට මේ තුරේ මෙහි බැස සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්ධ ආයතන ධාතු කෙනෙක් වෙද්ද රූප වේදනා සංඥා සංකාර විඥානයක් වේද ඒ ධර්ම ස්වභාවයට කියනවා කාම ධාතු කියලා. මෙන්න මේ විදිහට විස්තර කරනවා ඒ හැම තැනම එකිනෙකට එකම ආකාරයට විස්තර කරන ක්‍රමයක්. දැන් අභිධර්ම වාජනයට ගියාම විස්තර කරන්නේ මෙහෙමයි. අටලොස් ධාතු යන්නේ එතන අටලොස් ධාතු යන්නේ චක්කු ධාතු සෝත ධාතු ඒ රූප ධාතු අභ්‍යන්තර ආයතන සංඛ්‍යාත රූප ධාතු පහයි. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු මේ එකටමයි යන්නේ කියන්නේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. චක්කු ධාතුවට අරමුණු වුණ රූප ධාතු ඊට පස්සේ චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීව ධාතු රස ධාතු ජීව විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන මෙන්න අට්ඨාරස ධාතු. අට්ඨාරස ධාතු වල විස්තර කරනවා එහි චක්කු ධාතු කවරේදයක්. දැන් චක්කු ධාතුව විස්තර කරනවා යම් මසක් සතර මහා භූතයන් නිසා උපන් ප්‍රසාදේ වූයේ මෙතන පෙය අලං කරලා තියෙනවා තෙල ශුන්‍ය ග්‍රාම නමුදු වේ මේ චක්කු ධාතුයයි කියනු ලැබේ. දැන් මෙතන පුරවන්නේ කොහෙන්ද? රූප පාඩමේ චක්කායතනේ ධාතු කියනකොට වෙනස තියෙන්නේ ආත්ම භාව පරියාපන්න ස්වභාවයක් පෙන්වු කරන්නේ නැහැ. ඒක ශුන්‍ය භාවයෙන් ඒ කියන්නේ සත්ත්ව පුජ්‍යල භාවයෙන් ශුන්‍ය අර්ථයෙන් තමයි චක්කු ධාතුව වෙන්නේ. ආත්ම භාව පරියාපන්න ස්වභාවය පෙන්වු කරන්නේ නැහැ. මේක ධම්මසංගණියෙන් නැත්තම් ආයතන විභාගයෙන් එතන ගන්නවා. ධාතු ධම්මසංගණියෙන් තමයි එතන විස්තර කරන්නේ. ධම්මසංගණියේදී අපි අර රූප විභාග කරේ ඒ ස්ථානෙමයි. ඒ කියන්නේ එකිනෙකට මේ හැම දේශනාවක්ම සම්බන්ධ ආකාරය පේනවා. රූප ධාතු කවරේදයක් ඒකත් පෙය්‍යාලම් කරලා තියෙන්නේ. මේ පෙය්‍යාලම් සම්පූර්ණ කරන්න ඕන ධම්මසංගණියෙන් රූප ධාතුව පෙන්වුම් කරන හැටියට. එතකොට රූප ධාතු පෙන්වන්න කොහොමද? රූප ධාතු කියනකොට සනිදස්සන වූ සප්පටිග වූ රූප ධාතු සනිදස්සන සප්පටිගයි. අන්න ඒ විදිහට ඒ ආකාරයට යන්න ඕන. මේවා අනුපාදින්න ස්වභාවයෙන් එන්න වූ ඒ විදිහට. ඊළඟ චක්කු විඥාන ධාතු. ඇසද රූපේද නිසා චිත්තේක් මනසක් මානසයක් සිතක් පණ්ඩරයක් පාණ්ඩ රූප භවාංග සිතෙක් මනසක් මනසංඛ්‍යාත වූ මනා යතනයක් මනීන්ද්‍රියක් විඥානයක් විඥාන ස්කන්ධයක් තදානුරූප වූ චක්කු විඥාන ධාතුවක් වේද මේ චක්කු විඥාන ධාතුවයි කියන්නේ. මෙතන විස්තර කරලා තියෙන ආකාරය බලන්න. ඇසද රූපේද නිසා චිත්තෙක් මනසක් මානසයක් සිතක් පාණ්ඩ රූප භවාංග සිතෙක්. මේ මෙතන චක්කු විඥාන ධාතුව භවාංග සිතෙක් වෙන්නේ නැහැ. සිංහල පරිවර්තනයේ මේ භවාංග සිතක් කියන එක නම් තරම් භවාංග සිතක් ඉන්න බෑ. චක්කු විඥාන ධාතුව කවදාවත් භවාංග සිතකට යන්න ක්‍රමයක් නැහෙනේ. මනසක් මනසංඛ්‍යාත මනා යතනයක් වේද අනික් කාරණා ටික හරි. මේ මනස කියන එකයි ඔව් මනස කියනකොට මනස විස්තර කරනකොට මනස කියන විස්තර කරන හැමතැනම භවාංග සිතත් මනස විදියටම තමයි විස්තර කරලා තියෙන්නේ. ඒකේ පාලිය භවාංග පිළිබඳව කියවෙන්නේ මම හිතන්නේ පිරිසිදු කියන අර්ථයෙන් තමයි භවාංග කියලා මෙතන දාලා තියෙන්නේ නේද? කතම චක්කු විඥාන චක්කුංච පටිච්ච රූපේච උපද්දිති චිත්තං මනෝ මානසං හදයන් පාණ්ඩරං. මනෝ මෙන්න මේ හදයන් පාණ්ඩරං මේ ස්වභාවයෙන් තමයි කියන්නේ මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥාන කන්දෝ තජ්ජා චක්කු විඥාන ධාතු අයං විච්ඡති චක්කු විඥාන ධාතු කියලා විස්තර කරනවා. ඒතර අභිධර්ම වාජනයේදී මේ විදිහට එකිනෙක ධර්ම ගෙනලා එකිනෙක ධර්ම විස්තර කරගෙන යනවා. ජයන්ත මහත්තයා තව මේකේ අපි කතා කරනවාද? නැත්නම් ඒක පැහැදිලි අපිට
ඉගෙන අවබෝධයක් ආවා. ඒ විදිහටම තමයි අනිත්‍යවරත් යන්නේ. ආත්මවාත්මික වෙන කාරණයක් තියනවාද කතා කරන්න? එහෙම තියනවා, එහෙම නැත්නම් අපිට යන්න පුළුවන්. ඉන්ද්‍රිය විභංග ගැන තියනවාද මොනවා හරි සාකච්ඡා කරන්න? අපි තව පන්ති වාරයක් නැත්නම් දෙකකට වැඩි අය තියන්න බැරි වෙනවා. ඒකින්දයි මම අහන්නේ. ඉන්ද්‍රිය විභංගේ මං හිතන්නේ ප්‍රකටයිනේ. කවුරු හරි කතා කරනවද? ඇහෙන්නේ නැහැ මුකුත්ම. අහන්න. අර සත්‍ය මේ මොනවාරි අර 15 හැදෙන්නේ පොඩක් අද දැනගන්න පැහැදිලි නෑනේ මහත්මිය කියන එක. සත්‍ය විභංගය ගැන අහන්නේ. සත්‍ය විභංගය සත්‍ය විභංගේ. ඔව්. සත්‍ය විභංගේ මොකද්ද? ඒකේ තියෙනවා මිසාර 15 වාරයක් හැදෙන එන්නේ ඒක පොඩ්ඩක් අර 3 වාරේ හරි තේරෙන්නේ පැහැදිලි. අර අෂ්ටාංගික මාර්ගයයි පංචාංගික මාර්ගයයි සබ්බ සංගහිත වාරය ඒක තුන තේරෙනවද? අර මේ 15 වාරේ හැදෙන හැටි තේරෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලි වුණා. ධර්ම වාජනයේද? විවිධ මහා වාර තේරෙනවද? 15 හරි මට තේරුණා. හරි. සත්‍ය විභංගයේදී අපි සූත්‍රානුසාරිනුත් පොඩ්ඩක් කතා කරලා යමු. එතකොට අපි නැවත ඒක කතා කරන්න ඕනේ නැහැ. එතකොට සත්‍ය විභංගයේ සූත්‍රානුසාරයෙන් යනකොට එන්නේ දුක්ඛාර සත්‍ය, සමුදයාර මේ විදිහට ආර්ය සත්‍ය 4. ඊළඟට දුක්ඛාර සත්‍ය මේක ප්‍රත්‍යකාරී විභංගයේ විදිහටම ජාති දුක, ජරා දුක මේ විදිහට මරණ දුක මේ විදිහට විස්තර කරනවා. ඊට පස්සේ ජාතිය, ජරාව ඒ කාරණේ එකිනෙක විස්තර කරනවා. ආත්මය කියන්නේ අභිධර්ම භාජනයකට අභිධර්ම භාජනයකට සමාන දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් ප්‍රශ්නයක් නැහැ නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය එන්නේ පුනර්භව පිණිස පවත්නා වූ නන්දි රාගයේ සමග පවත්නා රූපාදී ඒ අරුමේ අරමුණා වූ යම් තෘෂ්ණාවක් වේද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ස්වභාවය. භව තණ්හා කියන්නේ ශාස්ත්‍රද දෘෂ්ටි සහගත වූ තෘෂ්ණාව. විභව තණ්හා කියන්නේ විභව දෘෂ්ටි සහගත වූ තෘෂ්ණාව, උච්ඡේද දෘෂ්ටි සහගත වූ තෘෂ්ණාව. මේක උත්පත්ති ස්වභාවය කියලා විතරක් ගන්න එපා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ පංචකාම ගුණයන්, පංචකාමයන්ටම ආවේනික වුණ තෘෂ්ණා ස්වභාවයක්. එතකොට මෙතන එතෙන්දී පෙන්නනවා තෘෂ්ණාව කොහෙද උපදින්නේ? උපදින ස්ථාන චක්කුවේ 10ක්. චක්කුව මුල් කරගෙන 10යි, සෝතේ මුල් කරගෙන 10යි, ගානේ මුල් කරගෙන 10යි. ඒ විදිහට 60 ස්ථානයක් පෙන්눔 කරනවා. ඒ 60 ස්ථානේ මං හිතන්නේ ප්‍රකට ඇති. 60 ස්ථානයේ තියෙන තෘෂ්ණාව අශේෂ විරාග නිරෝධයම නිරෝධ සත්‍යය. නිරෝධ සත්‍යයට වෙනම කතාවක් කියන්නෙම නැහැ. ඒ ක්‍රමයෙන්ම පැහැදිලි කරනවා. එතකොට මේ මාත්මිය ඇහුවේ අභිධර්ම භාජනයේදී මේ ආකාරය වෙන විදිහට. එතකොට අභිධර්ම භාජනයේදී දුක්ඛ සත්‍ය නෙවෙයි ඉස්සලම ප්‍රකට කරන්නේ. දුක්ඛ සත්‍ය නෙවෙයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය උක්ත කළා දුක්ඛ සමුදය විස්තර කළා තමයි දුක්ඛ සත්‍යයට යන්නේ. ඇයි එහෙම කරන්නේ? දුක්ඛ සමුදය කියන්නේ දුකට හේතු වන ධර්ම ස්වභාවය. දුකට හේතු වන ධර්ම ස්වභාවය තෘෂ්ණාව කියන එකක් ගත්තාම තෘෂ්ණාව දුකට හේතු වෙනවා. එතකොට තෘෂ්ණාව දුකට හේතු වෙනවා නම් දුක්ඛේ වෙන්නේ තෘෂ්ණාව වර්ජිත සිත් 81යි, චෛතසික 51යි, රූප 28යි. මොනවද ඒ කියන්නේ? දුක්ඛයට එනවා අවශේෂ ක්ලේශයෝ. තෘෂ්ණාව අතහැරියාම තව කෙලෙස් 9ක් තියෙනවා. අවශේෂ ක්ලේශයෝද අවශේෂ අකුසල ධර්මයෝද. මේ
ටිකත් එක්කලා අකුසල ධර්ම 12ක් තියෙනවා. තෘෂ්ණාව වර්ජිත. ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද අවශේෂ වූ ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද. එතකොට මේ ශාස්ත්‍රව තුන් කුසල මූලයෝ දුක තමයි ඇති කරන්නේ. අවශේෂ ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝ දුක ඇති කරන්නේ. ශාස්ත්‍ර වූ කුසල ධර්මයන්ගේ විපාකයෝද මේ සියල්ලම දුක ඇති කරන ස්වභාවයෙන්. එතකොට මුලදීම ගන්නවා තෘෂ්ණාව තමයි සමුදය කියලා. තෘෂ්ණාව සමුදය වශයෙන් ගත්තාම අනික් ධර්ම ඔක්කොම දුක්ඛයට ඇතුල් වෙනවා. දැන් දෙවෙනි අවස්ථාවේදී කරන්නේ මෙහෙමයි. දෙවෙනි අවස්ථාවේදී දුක්ඛ සමුදය කියන තැනට තෘෂ්ණාව සහ ඉතිරි සිට කෙලෙස් ටිකක් ගන්නවා. තෘෂ්ණාවද ඉතිරිව සිට කෙලෙසයෝද තෘෂ්ණාවට එකතු කර ගන්නවා ඉතිරි කෙලෙස් 9. ඒ දෙකම සමුදය වශයෙන් ගන්නවා. කියන්නේ දුකට හේතු වෙන කාරණා ටික තෘෂ්ණාව විතරක් නෙවෙයි ඉතිරි කෙලෙස් ධර්මත් කියලා ගත්තාම දුක්ඛයට ඉතුරු වෙනවා අකුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද කුසල ධර්මයන්ගේ විපාකයෝද ඒ ටික ඔක්කොම දුක්ඛයට යනවා. එතකොට සමුදයට යන්නේ තෘෂ්ණාව සහ ක්ලේශයෝ. ඊළඟ සැරේට අපි ගන්නවා දුක්ඛ සමුදය කවරේදයක් තෘෂ්ණාවද ඉතිරිව සිට කෙලෙසයෝද ඉතිරිව සිට අකුසල ධර්මයෝද. එතකොට කොටස් තුනක් වෙනවා. තෘෂ්ණාව ලෝභය ගත්තා ඉතිරි කෙලෙස් ධර්ම 9. ලෝභයත් එක්කලා ඉන්නේ කෙලෙස් ධර්ම 9. ඉතිරි අකුසල ධර්මයෝය. ඒ කියන්නේ අකුසල් සිත් 12. මේ කෙලෙස් ටික ඔක්කොම අයින් කරාම තව අකුසල සිත් ටික තියෙනවා. ඒ ටික. එතකොට මේ තුනම දුක්ඛ සමුදයට ගන්නවා. තුන්වෙනි සැරේ. එතකොට දුක්ඛ සමුදයට ගත්තාම දුක්ඛයට ඉතුරු වෙනවා ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ කුසල ධර්මයන්ගේ විපාකයෝද ක්‍රියාවෝද රූපයෝද කියන ටික ඔක්කොම. ඊළඟ සැරේට ගන්නවා දුක්ඛ සමුදය. තෘෂ්ණාවද අවශේෂ ක්ලේශයෝද අවශේෂ අකුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද ගන්නවා මෙතෙන්දී සමුදයට. එතකොට හතරක් සමුදයට අරන් තියෙනවා. තෘෂ්ණාව අවශේෂ ක්ලේශයෝ අවශේෂ අකුසල ධර්මයෝ ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝ. ඒ හතරම ගත්තාම ඉතිරි ටික දුක්ඛයට යනවා. එතකොට පස්වෙනි අවස්ථාවේදී ගන්නවා දුක්ඛ සමුදය. මේ පස්වෙනි ආකාරය දුක්ඛ සමුදය කවරද? තෘෂ්ණාවද අවශේෂ ක්ලේශයෝද අවශේෂ අකුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද අවශේෂ වූ ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද. දැන් පහක් කරන් තියෙනවා. ඒ සියල්ලම දුක ඉපදෙන්න හේතුවක් වෙනවායි කියලා අරගෙන එතකොට මොනවද දුක්ඛයට එන්නේ? ඉතිරි ධර්ම ටික දුක්ඛයට යනවා. මේ යන්නේ අපි යන ක්‍රමෙමයි සිත් 81යි චෛතසික 51යි ඒ රූප 28යි යන ක්‍රමයටමයි යන්නේ. මෙන්න අපි කොහෙවත් වෙනස් කරලා නැහැ. එතකොට මෙතන පස්සරයක් ඔන්න දුක්ඛ සමුදයේ වැටෙනවා. දුක්ඛ සමුදය පස් ආකාරව දැක්කා. ඒතර පස් ආකාර දැක්කහම ඔව්. එතකොට සමුදය පස් ආකාරයෙන් දැක්කා. සමුදය ප්‍රහාණය වෙන්නේ පස් ආකාරයෙන්මයි. එතකොට අපි සමුදය පස් ආකාරයෙන් ප්‍රහාණය වෙනවා දැක්කහම ඊට පස්සේ එතන ආකාර 5යි. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරනකොට විස්තර කරනවා 3 ආකාරයකටනේ. අට්ඨාංගික වාරය, පංචාංගික වාරය සහ සර්ව සංග්‍රහයික වාරය. එතකොට පංචාංගික වාරයයි අට්ඨාංගික වාරයයි සබ්බ සංග්‍රහික වාරය කියලා තුනක් ගත්තාම එතන එනවා මේ විභාග කරන ක්‍රමය. අට්ඨාංගික වාරය කියනකොට ආර්ය අංග 8ම පෙන්වලා තමයි අට්ඨාංගික වාරය පෙන්වුම් කරන්නේ. පංචාංගික වාරයේදී පෙන්වුම් කරන්නේ අංග 5යි විරති ධර්ම పూర్වයේ සම්පාදනය කරන සීල සම්පදායෙන්
අරගෙන තියෙනවා කියන ආකාරයෙන් පංචාංගික විදියට ගණන් තියෙනවා. එතකොට සබ්බ සංගායික කියන්නේ සියලුම ධර්ම එකතු කරලා ගන්න වාරය. එතකොට එතන වාර 3යි. එතකොට අර 5යි වාර 3යි 15 ආකාරයක් කරනවා. ඊට පස්සේ 60 ආකාරයේ 15 වැඩි කිරීම මාර්ග 4 60 ආකාරයයි. ඊළඟට දහසක් නයින් ප්‍රතිමන්දිත වෙනකොට 60,000 නයින් ප්‍රතිමන්දිත ස්වභාවය පෙන්වන්න කරා. මාත්‍ය පැහැදිලි දෙක. මේක තවත් එක එක ආකාරයට පෙන්වනවා. සුද්ධික පටිපදා ශුන්්‍යත ඒ ආකාරයටත් අර 19න් ප්‍රතිමන්දිත වෙන ආකාරය අපි පෙන්වුම් කරන්නේ ඒ විදිහටනේ. සුද්ධික ධම්මසංගණයේදී විස්තර කරනකොට ඒ ගත්ත 19න් ප්‍රතිපන්දිත එක 60 මෙතන 60ක් ආවා. ඒ කියන්නේ ආකාර 5කින් තෘෂ්ණා නිරෝධය පෙන්නවා. ආකාර 5 ණය ක්‍රම 3කින් විභාග කරා. අට්ඨාංගික වාරයේ පංචාංගික වාරයේ සබ්බ සංග්‍රාහික වාරයේ කියලා. ඒතර 5 වැඩි කිරීම 3 15යි. මාර්ග 4ට ගියාම 60යි 60,009 ප්‍රතිමන්විත ආකාරය පෙන්වන්න කරනවා. එතකොට මෙතන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව විස්තර කරනකොට සුත්තාන්ත භාජනයේදී යන්න ඕන සම්මා දිට්ඨි කිව්වම සම්මා දිට්ඨි විස්තර කරන්න ඕන. ඒ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං ආකාරයට අපි දන්න ආකාරයේ හැබැයි ගැඹුරින් යන්න ඕන. යම් කිසි අවස්ථාවක පෙන්눔 කරන්න තියෙනවා සම්මා වායාම නැත්නම් සම්මා සති. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨානෙමයි. සම්මා වායාම කියන්නේ සතර සම්ප්‍රප්පදානෙමයි. සම්මා සමාධි කියන්නේ පංචාංගිකෝ ධානෝ චතුර්ථ ධානමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ ක්‍රමයටමයි යන්නේ. යම් තැනක සම්මා වායාම කියනවනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්‍යක් ප්‍රදාන වීර්යමයි පෙන්වු කරන්නේ. සම්මා සතිය එනවා නම් අපි සතර සතිපට්ඨානෙමයි පෙන්වු කරන්නේ. අපි යමු දෙනම් මේ බොජ්ජංග විභාගයට මම හිතන්නේ අපිට මේක කතා කරන්න උනේ නැහැ. ඒකින්දයි මම මේක ගන්න හැදුවේ. මාත්මියකට විස්තර කරන්න පුළුවන් ද බොජ්ජංග විභාගයේ කොහොමද විභාග කරලා තියෙන සුත්තාන්ත භාජනීය? විතරම ප්‍රශ්න වලට අහන එකක්. බොජ්ජංග විභාගයේ සුත්තාන්ත භාජනීය විස්තර කරනකොට ණය ක්‍රම 3කින් විස්තර කරනවා. ණය ක්‍රම 3 එන්නේ පූර්ව භාග විදර්ශනාකාරයෙන්. පූර්ව භාග විදර්ශනා කියන්නේ මේක ක්‍රියාවලියක්. යම් කිසි කෙනෙක් බොජ්ජංග වඩන ආකාරයෙන් වාඩි වෙනවා නෙවෙයි. අන්න මං හිතන්නේ ඒක තමයි අපි කල්පනා කරන්න ඕන. මේක සිදු වෙන්නේ කරන්නේ සතර සතිපට්ඨානෙමයි. මේ පිළිවෙල සතිපට්ඨාන වඩන පුජ්‍යලයාගේ තුල තමයි බොජ්ජංග වැටෙන්නේ. ඒක එන්නේ පූර්ව භාග ප්‍රතිපදාව සතර සතිපට්ඨානෙමයි. සතර සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් පිවිසුනොත් ඊට පස්සේ කායානුපස්සනාව තුළින් වේදනානුපස්සනාවටත් යන්න පුළුවන්. අපිට ඒක පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් මෙහෙම ගිහිල්ලා යම් කිසි අවස්ථාවක යාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා බල ධර්ම වැඩිලා බොජ්ජංග අවස්ථාවකට පැමිණෙනවා. ඒ කියන්නේ මාර්ගයට ප්‍රකට වෙන අවස්ථාවේ ඒ අවස්ථාව වෙනකොට මේ පූර්ව භාග විදර්ශනා කියන්නේ මේ ඒ අවස්ථාවේ මුල් පියවර සමහර සතර සතිපට්ඨානයත් එක්කල වැඩෙන පිළිවෙල වෙන්න පුළුවන්. බොජ්ජංගයෝ සත් දෙනෙකි. සති සම්බොජ්ජංගේ, ධම්ම විජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ මේ විදිහට බොජ්ජංග ටික විස්තර කරනවා. එතන මෙතන කියනවා එහි සති සම්බොජ්ජංගේ කවරද? මේ සස්නේ මහන සී ඇත්තේ උතුම් සිහිනෙන් යුක්ත වූයේ බොහෝ කලකින් පෙර කරන ලද්ද. මේක අපි බලමු පාලි පැත්ත. තත්ත කතමෝ සති සම්බොජ්ජංගෝ ඉද බික්ඛු සතිමා හෝති පරමේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුස්සරිතා. මේ වචන ටික හරිම වැදගත්. චිර කතම්පි චිර බාසිතම්පි
పూර්වේ කරන ලද්ද పూර්වේ කියන ලද්ද මේ මොනවා ගැනද සමත හෝ විදර්ශනා භාවනා පිළිබඳව මේ මෙයා ප්‍රකට කරනවා పూర్වේ කරන ලද ප්‍රතිපදාව යා ගන්නවා සිහියට නැවත නැවත සිහි කරනවා සරිතා අනුස්සරිතා සිහි කරනවා නැවත නැවත සිහි කරනවා බලන්න මේ වචන ටික තත්ත කතමව සති සම්බොජ්ජං ඉද බික්ඛු සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා සිහි කරනවා නැවත නැවත සිහි කරනවා අයං උච්චති සති සම්බොජ්ජං කියන්නේ සිහිය ප්‍රකට කරනවා සිහිය නැවත නැවත සිහි කරනවා මේ పూర్ව භාග ප්‍රතිපදාව పూర్වේ කරන ලද සමතහ විදර්ශනා භාවනා ගැන විස්තර කරනවා මේ කට්ටකතාවේ විස්තර කරනවා චිර කතම්පි චිර භාසිතම්පි මේ කාරණා ඊටම ගැඹීරව විස්තර කරනවා ඊට පස්සේ මෙහෙම කරන පුජ්‍යලයාගේ සිහිය වැඩෙනවා මේ ධර්ම ප්‍රතිපදාවට අනුරූප වන විදියට සිහිය වැඩෙනවා එයා සෝ තත සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය විච්ඡන්ති පවිච්ඡන්ති පවිච්චරති මේ කියන්නේ මේ බර වචනයම නැවත නැවත විස්තර කරන ක්‍රමය එතකොට එයා මහාන සිහි ඇතිව වසන්නේ ඒ ධර්මය නුවණින් විමසයි වෙසසින් විමසයි ප්‍රඥාව හසුරුවයි විමසීමට පැමිණේ මේ ධම්ම විජය පුච්ඡංගයයි එතකොට මේ සමතහ විදර්ශනා භාවනා පිළිබඳ ප්‍රකට කිරීම පිළිබඳව තමයි විමසීම කරන්නේ ප්‍රඥාව හසුරුවන්නේ ප්‍රඥාව ඒ කාරණයට විමසීමට පැමිණේ ධම්ම විජය ඒ විජය පුච්ඡංගයේ වැඩෙන ආකාරය ඒ ධර්මයේ නුවණින් විමසන වෙසසින් විමසන නුවණින් හසුරුවන විමසීන පැමිණෙන මානුගේ වීරිය ආරම්භ වේ එහෙයින්ම නොහැකුළුනේ වෙයි මේ වීරිය සම්බොජ්ජංගයයි කියනු ලැබේ මේ කාර්යය තුල මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ කරන කාර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ප්‍රීතිය පාරිශුද්ධ ප්‍රීතිය ඇති වෙන්නේ එතකොට මේ ධර්ම ප්‍රත්‍ය වෙලා පටන් ගන්නා ලද වීරිය ඇත්තේ පාරිශුද්ධ වූ ප්‍රීතිය උපදී මේ ප්‍රීති සම්බොජ්ජංගයයි කියන ලදී. මෙතන ප්‍රීතිය කියන්නේ අටකතාවේ මේක ගැඹීර විදිහට විස්තර කරනවා. සිහියම සති බොජ්ජංගයේ වේ. එහි වැටීම ලක්ෂණ කොට ඇත්තේ සති සම්බොජ්ජංගයේ විශේෂයෙන් පරීක්ෂා කිරීම ලක්ෂණ කොට ඇත්තේ ධම්මවිජය සම්බොජ්ජංගයේ උදව් දීම ලක්ෂණ කොට ඇත්තේ විරිය සම්බොජ්ජංගයේ පැතිරීම ලක්ෂණ කොට ඇත්තේ ප්‍රීති සම්බොජ්ජංගයයි. සංසිධීම ලක්ෂණ කොට ඇත්තේ පස්සදි සම්බොජ්ජංගයයි ඉකන් බව ලක්ෂණ කොට ඇත්තේ උපේක්ෂා සම්බොජ්ජංගයයි ඒවා අතරින් මහණෙනි සිහිය වනයි සියලු අර්ථයයි මම කියමි යන වචනයෙන් සියලුම බොජ්ජංගයට උපකාර වන බැලින් සති සම්බොජ්ජංගයේ පළමුව දේශනා කරන ලදී ඉන්පසු එසේ සිහියෙන් වාසය කරන්නේ ප්‍රඥාවෙන් විශේෂයෙන් විමසීම යනාදී කියයි අනුක්‍රමයෙන් බහා තැබීම මේ විදිහට විස්තර කරනවා මේක ඊටා දීර්ඝව විස්තර කරන ස්ථානයක් එතකොට මේ සුත්තාන්ත භාජනීය මේ කාරණා නැවත නැවත විභාගයට කරනවා නම් මේ ආකාරයට විස්තර කරාම ඇති ඊට වඩා ලියන්න යන එක අමාරුයි මොකද මේ විස්තර කරන ආකාරයට ඊළඟට මේ බොජ්ජංග ඒ පිවිසීම ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් බොජ්ජංගේ වඩන ආකාරය පෙන්වනවා ස්මෘති සම්බොජ්ජංගේ ධම්මවිජය සම්බොජ්ජ මේවා ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් වඩනවා ආධ්‍යාත්මික සංස්කාර ධර්මයන්හි ස්මෘතියක් ඇත බාහිර ධර්මයන්හි ස්මෘතියක් ඇත ආධ්‍යාත්මික ධර්මයන්හිද බාහිර ධර්මයන්හි අභිඥාව පිණිස මාර්ගයේ පිණිස නිර්වාණයේ පිණිස පවසී බාහිර ධර්මයන්ගේ යම් ස්මෘතියක් ඇද්ද ඒ ධර්මද අභිඥාව පිණිස මාර්ගයේ පිණිස නිර්වාණයේ පිණිස පවතී කියලා මේ විදිහට විස්තර කරනවා. ඒ ආකාරයට ධම්මවිජය සම්බොජ්ජංගයත් ආධ්‍යාත්මික බාහිර වශයෙන් එතකොට බොජ්ජංග 14 ආකාරයට විභේදනය කළා විස්තර කරනවා. අපිට
අට කතාව අපි පළමුවෙන් විස්තර කරනකොට කරා දැන් ඒක විස්තර කරන්න ගියොත් මම හිතන්නේ වේලාව වැඩිපුර යනවා. එතකොට මේ අධ්‍යාත්මික බාහිර වශයෙන් බොජ්ජංග 14 ආකාර විභාගයක් කරනවා. ඊට පස්සේ පන්සිය 38 දී පෙන්නනවා සති සම්බන්ධ මේ කියන්නේ භාවනා වශයෙන් අවසාන අවස්ථය නිවනට පිරිනැමුණු. ඒ කියන්නේ වස්සග්ග පරිණාමින් ස්වභාවය. මේ සස්නේ මහානතෙම විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට පිරිනැමුණු සති සම්බොජ්ජංගයේ වඩයි. ධර්ම විජය සම්බොජ්ජංගයයි වීර්ය සම්බොජ්ජංගය මේ දෙක කියනවා. මෙතන විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර විවේක කියන්නේ මෙතන විවේකයේ කියන්නේ උපදි සංඛ්‍යාත විවේකයේ කෙලෙස් වලින් මිදුණු බව, කෙලෙස් වලින් බෙන්වුණු බව. ඒ විවේකයේ කියන්නේ ගාම්භීර විදිහට විස්තර කරන ආකාරය. මේ උපේක්ෂා සම්පොච්චංගයයි මේ විදිහට විස්තර කරනවා. ඊට පස්සේ අභිධර්ම වාජනීයට විස්තර කරන්න ගියාම අභිධර්ම වාජනීයේ මේ බොජ්ජංග ධර්ම ඔක්කොම මාර්ගාංග කියන්නේ මාර්ගයට පිවිසීමේ ලක්ෂණයෙන්මයි විස්තර කරන්නේ. මේ සස්නේ මහාන යම් කාලයක දික්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්යානිකෝ අපචේගාමූලෝ ගෝත්‍ර දාණය වඩා. ඒ කියන්නේ මේ කියන්නේ මාර්ගාංගයක් වෙන අවස්ථාවේ තියෙන විදිහටම තමයි මේ සිත විස්තර කරන්නේ. ඒ ආකාරය දැනගත්තාම අපිට කරන්න පුළුවන්. වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? මේ ප්‍රශ්නයක් තියෙනවා 2009 පේපර් එකේ සති ධම්මවිචය විරිය ආදී ධර්ම සත බොජ්ජංග බවට පත් ධර්ම බවට පත්වන්නේ කෙසේද කියලා. එතකොට ඒක අර භාවනා මාර්ගයෙන්ද ලියන්න ඕනිස? උනායිද අරන් තියෙන්නේ? කීවෙනි එකද ප්‍රශ්නේ? 2009 පස්වෙනි ප්‍රශ්නේ වගේ. සති ධම්මවිජය විරිය ආදී ධර්ම සත මේ ඔක්කොම කියන්නේ ධර්ම සත බොජ්ජංග ධර්ම බවට පත්වන්නේ කෙසේද? එතන බොජ්ජංග කියන්නේ බෝධ්‍යාංග කියන්නේ බෝධියට අංගයක් වූ බවින් මේ සති කියන ස්වභාවයයි ධර්ම විචය කියන ස්වභාවයයි විරිය ආදී ස්වභාවයයි බොජ්ජංගවට පත් වෙන්නේ කෙසේද කියනකොට ඔයාට මේ ආකාර තුනම ලියන්න වෙනවා. පූර්ව භාග විදර්ශනා, ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන්, ඊළඟට භාවනා වශයෙන් ඒ ආකාර තුනම පෙන්වුම් කරන්න වෙනවා. මේක ගොඩාක් දීර්ඝව ලියන්න බෑ, කෙටියෙන් ලියන්න වෙනවා මේ ප්‍රශ්නෙට. ඒකට ඒකේ කාරණා හතම ලියන්න ඕනනේ. ඔව් කාරණා හත සමහර විට මේ ආකාරයේ පෙන්නලා මේ ඕකට මේ පරිසි 34 වෙන්නේ නැති මේක එකිනෙකට උදව් කරන්නේ. පූර්ව භාග විදර්ශනා එක පැහැදිලි කරා නම් පූර්ව භාග විදර්ශනා පැහැදිලි කළා එතනින් එහාට යන්න පුළුවන්. ඒක වස්සග්ග පරිණාමින් ඒ කියන්නේ නිවනට පිරිනැමුණු ආකාරය පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි විදියට සරල විදියට විස්තර කරන්න පුළුවන්. මේ ධර්ම අධ්‍යාත්මික බාහිර වශයෙන් වඩනවා, ඊට පස්සේ භාවනා වශයෙන් වඩනවායි කියලා කෙටියෙන් විස්තර කරලා දෙන්න. පළවෙනි ඡේදයේ තමයි විශේෂයෙන් ඒ කියන්නේ පූර්ව භාග විදර්ශනා දීර්ඝව විස්තර කරන්න. අනිත් ටික ගැනත් කෙටි හැඳින්වීමක් දෙන්න. ඒක දීර්ඝව නෙවෙයි කෙටියෙන්. සති ධම්මවිජය විරිය ආදී ධර්ම සත බොජ්ජංග ධර්ම බවට පත්වන්නේ කෙසේද? එහෙම කියලා නෑ මෙතන. ඔව්. එතකොට මේ ධර්ම හතම බොජ්ජංග ධර්ම වලට පත් වෙන්නේ කෙසේද කියලා අහන්නේ. ඒතර පත් වෙන්න තියෙනවා ස්ටේජ් තුනක්. එතකොට පළවෙනි එක ලියලා දෙවෙනි එක අධ්‍යාත්මික බාහිර වශයෙන් වඩන එකයි භාවනා වශයෙන් වඩන එකයි කියන කාරණයක් ලියවෙන්න ඕන. හැබැයි කෙටියෙන් ලියන්න ඕන. මොකද වෙලා මදි නැත්තම්. එතකොට සුත්තන්ත භාජනීය විතරනේ වැටෙන්නේ. සුත්තන්ත භාජනීය ලිව්වනම් ඇති මේ ප්‍රශ්නෙට. ප ဋ ාණ ප්‍රකරණේ මොනවා හරි තියෙනවද ප්‍රශ්නයක් කතා කරන්නේ? සමාවෙන්න ධර්ම සංගණී ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් කමක් නැද්ද? නැත්නම් ඒක මම වෙන දවසක ඉදිරිපත් කරන්නද? කියන්න. කමක් නැහැ. ධම්ම සංගණී මම රිවයිස් කරගෙන යනකොට මට ආපු පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් 16ක් අත්ව
කියන්නේ චතස්සෝ පටිපදා 4 ආරම්මන 4න් වැඩි කරපුවාම එන මහත්මිය සම්බන්ධ වෙනවද? මහත්මිය සම්බන්ධ වෙනවද හෙට තියෙන පන්තියට? හෙට කීයටද තියෙන්නේ? සිකුරාදා. හෙට නෙවෙයි සිකුරාදා සිකුරාදා. පහමාරට. ඔව්. ඒකට සම්බන්ධ වෙන්න. හරි. කාරණා ටික තමයි කතා කරන්නේ. ඒකේ රෙකෝඩ් කරලා තියෙනවා ගිය සැරේ සොලසක්කත්තුගේ විස්තර කරා. එතකොට අහුව ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම්. ඔබතුමිය අහන්නේ සොලසක්කත්තුකේ හැදෙන්නේ පටිපදා 4යි ආරම්භන 4යි නිසානේ. ඒ කාරණේ හරියටම හරි. පටිපදා 4 ආරම්භන 4 භවෙන් ගත්තාම 16යි සොලසක්කත්තුකේ ඉන්නේ මේ විදිහටම. එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා අරූප ධානවල සොලසක්කත්තුකයක් තියෙනවා කියන ධම්මසංගණී තියෙනවා. එතකොට අරූප ධානවලදී ප්‍රතිපදා 4ට දාන්න බෑ නේද සර්? ඒකත් විස්තර කරා. එදා විස්තර කරා අට කතාවෙන් අරූප ධානවලදී කොහොමද එන්නේ කියලා. එහෙමයි සර් මම බලන්නේ. හිටියද පන්තියට? ඊසත් පන්තියට හිටියද? නෑ සර් එදාට පන්තියට ඉන්න බැරි වුණා මට සර්. හරි. මේ පන්තියේදී ඔය අරූප ධානවලට සොලසක්කත්තුකයත් එන ක්‍රමය සරලව විස්තර කරා. ඒක අට කතාවේ දින්න කහන්න සර් සමාවෙන්න. ජයන්ත මහත්මයා වෙන කාර්යයක් මොනවා හරි කතා කරන්න තියනවද මේ? නෑ මම හිතන්නේ මට නම් ප්‍රශ්නයක් නෑ. අද හොඳින් කියපු ටික තේරුම් ගන්න හිතනවා. වෙන මහත්මින්ට මොනවා හරි කාරණයක් තියෙනවද? අපි තව පන්තියක් නැත්තම් දෙකක් තියලා නවත්තමුනේ. එහෙමනම් ප ဋ ාණය ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් ප ဋ ාණය ඊළඟ දවසේ කතා කරන්න පුළුවන්. විභාග කරන අයගෙන් යම්කිසි අදහසක් මම හිතන්නේ සර්ට දෙනවා නම් දෙනවද? සර් අනිත් දවසේ ප ဋ ාණය ගැනත් කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න ගේන්න එපා මට කතා කරන්න. මොනවද ප්‍රශ්න මොන වගේ ප්‍රශ්නද කියලා කියන්නේ ඒකට. මෙහෙමයි එහෙනම් මෙහෙම කරමු. ප ဋ ාණේ ප්‍රත්‍යුත්පන්න ගැන ඉගෙනගෙන එන්න. මං අහනවා ප්‍රශ්න. ප්‍රත්‍යක් කිව්වහම ප්‍රත්‍යයක දැන් අපි ඕවරෝල් දැනගන්න එපා. ප්‍රත්‍ය කිව්වහම ප්‍රත්‍යුත්පන්න ස්වභාවය දැනගන්න ඕන. ඊට පස්සේ තමයි ඒක ඇතුළට බහින්න වෙන්නේ. දැන් ඇත්තටම අපිට පුළුවන් ප්‍රත්‍යවල රූප ධර්ම නාම ධර්ම බෙදා විස්තර කරන එකත් බලන්න පුළුවන්. ඉතිරි ප්‍රත්‍ය ටිකත් බලන්න. දැන් ස්වාමීන් වහන්සේ ධානයක කරා ඊළඟට මග්ග සංප්‍රයුක්ත විප්පයුක්ත ඒ තුන තමයි විශේෂයෙන් තියෙන්නේ. ඒ ටික බලා ගන්න පුළුවන්. එතකොට දේශනය ස්වාමීන් වහන්සේගේ දේශනය හොඳට තේරෙයි. ඒ ටික බලාගෙන ඉන්න. එහෙනම් අපි අද දවසට නවත්තමු නේද? එහෙනම් මහත්මයක් දෙවියන්ට පින් දුන්නා නම් එහෙමනම් මම අද ඒ කාරණේ කරන්න බාර ගන්නද සර්? දෙවියන්ට පින් දීම කරන්නද සර්? සමාවෙන්න සර්. අද දිනේ අප වෙනුවෙන් මහත් කරුණාවෙන් විද්‍යාරත්න මහත්මයා තමන්ගේ කාලය වැය කරලා අපිට ප්‍රශ්න උත්තරත් ඒ සමගම විභංග ප්‍රකරණයේ ඉතාමත් වැදගත් කරුණුත් විස්තර කළ දුන්නා. ඒ වෙනුවෙන් කරන්න පුණ්‍යානුමෝදනාවට අපි සෑම දිනම සහභාගී වෙමු. එතුමා ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගත් පින් සහ අපි ධර්ම ශ්‍රවණයේ වශයෙන් රැස් කරගත් සියලුම පින් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරලා ඒ පුණ්‍යානුමෝදනාව පවත්වමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බහන පත්තියා. අපි සමා කරගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බහන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. අද දිනේ විද්‍යාරත්න මහත්මයා අප වෙනුවෙන් මේ කරන ලද උතුම් කාර්යයට අපි එතුමා සසර වශයෙන් නිදුක් නිරෝගී සම්පතත් එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පතත් එතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් ගුරු භවතුන්ටත් ප ဋ ාණ ධර්ම සභාවේ අතිපූජනීය ස්වාමින් වහන්සේලාටත් එතුමන් රතන බෝධියකින් ඉක්මනින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවශ්‍ය මාර්ගය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මට ගිය සැරේ ඇත්තෙම අමතක වුණා මේ ධර්ම සභාව මෙහෙයවීම සඳහා අපට සෑම සහයෝගයක්ම ලබා දෙන රුණ මහත්මයාටත් ජයන්ත රත්නායක මහත්මයාටත් ලක්ෂ්මී මහත්මියටත් ශ්‍රීමති මහත්මියටත් මේ තවත් මහත්මින් ඇති මේ වෙනුවෙන් කැපවිලා වැඩ කරන ඒ සියලු මහත්මීන්ටත් සහභාගී වූ සියලු දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වයින් ඒ පින් වලින් ඒගොල්ලන්ගේ භවගාමී ජීවිතත් සුවපත් වෙන අතරම නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමටත් මාර්ගය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු සිත් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමීටත් ඒ උතුම් මාර්ගයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. ගොඩක් පිං සර්. ගොඩක් තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි.